අයිබෝන් හැමෝටම. එහෙනම් අපි මේ පාඩමේදී තොරතුරු පද්ධති කියන පාඩම තමයි ඊයේ එකේ තියෙන පදේ සංවර්ධන ජීවන චක්‍රය ගැන සාකච්ඡා කරා. අද අපිට තියෙන ඒකේ තියෙන පදේ සංවර්ධන ජීවන චක්‍ර ආකෘති සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් මොඩල්ස් එකයි. ඊට අමතරව විභාග ප්‍රශ්න ටික අද සාකච්ඡා කරන්න තමයි අද දවස් අපි වෙන් කරගත්තේ. right එහෙනම් අපි බලන්න චුට්ටක් මතක් කරමු අපි ඊයේ සාකච්ඡා කරපු ටික. එතරම් ඔයාලා ඉතින් ගෙදරදී පාඩම් කරා යයි හිතනවා. පාඩම් කරන්න ඕනේ. නැතුව මේක ගොඩ දා ගන්න අමාරුයි. අපි කිව්වා පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. පද්ධතියක් යනු නිශ්චිත අරමුණක් ඉටු කරගන්න එකිනෙකට සම්බන්ධව ක්‍රියා කරන සංඝටක කීපයක් නේ පද්ධතියක් කියලා කියන්නේ. පද්ධතියක මූලික සංඝටක. පද්ධතියක මූලික සංඝටක කියලා අපි කතා කරා ආදානය ප්‍රතිදානය ක්‍රියාවලිය. ඊට පද්ධතිය සඳහා උදාහරණ පාසල පද්ධතියක් කියලා ගත්තොත් නේ පාසල පද්ධතියක් ගත්තොත් මේකේ ආදානය වෙන ළමයි මේකේ ප්‍රතිදානය වෙන උගත් පිරිසක් උගත් බුද්ධිමත් පිරිසක් මේකේ සකස් කිරීම සිද්ධ වෙනවා. ඉගෙනීම් විෂය බාහිර ක්‍රියාකාරකම් වගේ දේවල් සිද්ධ වෙනවා. මේකට සංඝටක විදිහට පාවිච්චි කරනවා. විදුහල්පති කුරු මණ්ඩලය ගොඩනැගිලි ක්‍රීඩා පිට්ටනිය විද්‍යාගාර මේ වගේ කොටස් ටික එකතු වෙනවා. ඊට අපි කතා කරා තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද? දත්ත තොරතුරු බවට පත් කරන්න පුළුවන් පද්ධතියක්. දත්ත තොරතුරු බවට පත් කරන්න පුළුවන් පද්ධතියක් තොරතුරු පද්ධතියක් කිව්වා. මේක පවත්වාගෙන යන්න පුළුවන් මැනුවල්. මේක අත්තිරු තොරතුරු පද්ධතියක් විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. අත්තිරු. එහෙනම් මේකේ තියෙන ප්‍රධානම උපාංග විදිහට පෑන සහ කඩදාසිය පාවිච්චි කරනවා. ඊට අමතරව මේකේ දත් අවාසි සහ ආවාසි ගැන අපි පැහැදිලි කරා. ඊළඟට අපි කිව්වා මේක පරිගණක පාදක කරගන්නත් පුළුවන්. පරිගණක පාදක තොරතුරු පද්ධති. පරිගණක පාදක තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ මේකට දෘඩාංග මුදුකාංග ස්ථිරාංග දෘඩාංග මුදුකාංග ජීවාංග වගේම දත්ත සහ තොරතුරු ඒ වගේම ක්‍රමවේද ඇතුළත් කරපු පද්ධතියක්. right මේකෙත් වාසි අවාසි ගැන කතා කරා. ඊළඟට සැකසුම් පද්ධති. දත්ත සකසන ආකාරය අනුව ප්‍රධාන කොටස් දෙකක් ගැන කතා කරා. කාණ්ඩ සැකසුම් පද්ධතිය නිශ්චිත කාලයක් තුළ දත්ත එකතු කරගෙන නිශ්චිත කාලයක් තුළ සතියක් දිනයක් මාසයක් අවුරුද්දක් යගේ කාලයක් තුළ දත්ත රැස් කරලා ඒ කාල සීමාව අවසානයේදී සකස් කරනවා නම් සැකසුම් ඒක අපි කියනවා කාණ්ඩ සැකසුම් පද්ධතියක් කියලා. බැංකුවක පොලි ගණනය කරන්නේ කාණ්ඩ සැකසුම් පද්ධතියක් විදියට. විදුලි බිල ගණනය කරන්නේ කාණ්ඩ සැකසුම් පද්ධතියක් විදියට. අපේ ක්‍රෙඩිට් කාඩ් බිල් පද ගණනය වෙන්නේ කාණ්ඩ සැකසුම් පද්ධතියක් විදියට. ඊළඟට අපි කිව්වා තත්ත්ව කාල රියල් ටයිම් කියන්නේ ගණදුනේ සිදුවන මොහොතේම තීදෙම සකස් වෙනවා නම් අපි ඒකට කිව්වා තත්ත්ව කාල නැත්නම් රියල් ටයිම් කියලා. ATM ගණදුන වගේ දේවල් ගන්න පුළුවන්. ඊට අපි ආවා අපි SDLC software development life cycle SDLC system development life cycle මේකේ ප්‍රධාන පියවර 6යි. පළවෙනි එක අවශ්‍යතා හඳුනා ගැනීම. අවශ්‍යතා හඳුනා ගැනීම කියලා කියන්නේ අදාළ ආයතන සමග මූලික සාකච්ඡාවක් ඇති කරගෙන අපි මුළු පද්ධතියම විශ්ලේෂණය කරනවා. පද්ධතිය විශ්ලේෂණය කරද්දී අපට හම්බෙනවා දත්ත රැස් කිරීමේ ක්‍රමවේද යටතේ නිරීක්ෂණය ප්‍රශ්නාවලි වාර්තා ලිපිගුණ පරීක්ෂාව මූලාදර්ශ භාවිතය සම්මුඛ සාකච්ඡා කියන කොටස් ටික ගැන අවබෝධයක් තියාගන්න ඕනේ. දෙවෙනි පියවර සැලසුම් කිරීමේදී මුදුකාංග සැලසුම මුදුකාංග නිර්මිතය හඳුනා ගැනීම දෘඩාංග හඳුනා ගැනීම දෘඩාංග තීරණය කිරීම දත්ත සමුදාය සැලසුම් කිරීම පරීක්ෂණ සැලසුම් කිරීම වගේ සැලසුම් කිරීම ගැන කතා කරා. ඊළඟට තුන්වෙනි කේතකරණය කෝඩින් කරද්දී අපිට හොඳ ලැන්ග්වේජ් එකක් Pascal හරි Python හරි Java හරි Visual Basic හරි කම්පියුටර් ලැන්ග්වේජ් එකක් තෝරාගෙන මේ software එක develop කරන්න ඕනේ කෝඩ් කරන්න ඕනේ. කෝඩ් කරද්දී මතුවෙන ප්‍රශ්න වලට අපි කියනවා බග් එකක් කියලා. බග් එකක් බග්ස් වර්ග තුනක් තිබ්බා. නේ ව්‍යාකරණ වැරදි නම් අපි කියනවා syntax errors කියලා. මේක අල්ලගන්න ලේසි. මොකද ව්‍යාකරණ වැරදි නම් program එක run වෙන්නේ නැහැ. ඊළඟට run time errors තියෙනවා. program එකේ පේන තරමට වැරද්දක් නැහැ. හැබැයි run වෙද්දී program එක නතර වෙනවා මැදදී. run time errors. අනික තමයි logical errors අපිට හොයාගන්න බෑ. මොකද logical error එකක් තිබ්බොත් program එක එහෙම නතර වෙලා යනවා. මේක නතර වෙන්නේ නැහැ. program එකේ logical error එක හොයාගන්න බෑ. ඒතකොට අපිට අනපේක්ෂිත ප්‍රතිඵල ආවොත් තමයි මේකේ logical error එකක් තියෙනවා කියලා හොයාගන්න පුළුවන්. ටිකක් මේ logical errors තිබ්බොත් බරපතලයි. ඉතින් ඔන්න ඔය කොටස් ටිකට පස්සේ අපි කිව්වා සැලසුම්කරණය කරන්න යනවා. විසඳුම් පරීක්ෂාව. පරීක්ෂණ ක්‍රම 4ක් තියෙන එකක්. ඒකක පරීක්ෂාව.
එක එක වෙන වෙනම පරීක්ෂා කරනකොට ඒකක පරීක්ෂාව සමස්ත පරීක්ෂාව කොටස් ටික එකතු කරලා පරීක්ෂා කරනකොට සමස්ත පරීක්ෂාව කියනවා. මුළු පද්ධතියම පරීක්ෂා කිරීමට පද්ධති පරීක්ෂාව කියනවා. මේ තුනම පරීක්ෂා කරන්නේ බොරු දත දාලා. ඇත්තම දත්ත දාලා පරීක්ෂා කරන එකට අපි කියනවා ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා. ඊළඟට පද්ධති පිහිටුවීම ක්‍රම හතරයි. ඍජු පිහිටුවීම තියෙන එක අයින් කරලා අලුත් එක දානවා. සමාන්තර පිහිටුවීම තියෙන එකයි අලුත් එකයි පරණ එකයි එක දිගට කරන් යනවා. අලුත් එකයි පරණ එකයි එක දිගට කරන් ගිහිල්ලා පරණ එක අතර කරලා අලුත් එක ඉදිරියට කරන් යනවා. ඊළඟට නියමමය පිහිටුවීම අපි හදාගත්ත මුළු software එකම එක branch එකකට දානවා. ශාඛා හිතන්න ශාඛා පහක් තියෙන එක හිතන්න. හදාගත්ත software මුළු software එකම එක branch එකකට දාලා ඒ branch එක තුල හොඳට වැඩ කරගෙන යනවා නම් අනිත් branches වලට මේක වැඩි දියුණු කරනවා. අනිත් branches වලට දානවා. නියමමය අධීරමය පිහිටුවීම කියලා කියන්නේ හදාගත්ත මෘදුකාංගයේ කොටස් කරලා කෑලි වලට කඩලා එක එක කොටසින් කොටස මේ ආයතනය තුලට ස්ථාපනය කරනවා. ඊළඟට පද්ධති නඩත්තුව කියලා කියන්නේ මම මේ මෙහෙම කියද්දි ඔයාලා ටියුට් එක දිහා බලාගෙන ඒ ටික මතක් කරගන්න. පද්ධති නඩත්තුව කියලා කියන්නේ ඕනම පද්ධතියක් අපි සකස් කරලා ඉවරනට පස්සේ අපිට මතුවෙනවා දෝෂ කොච්චර හඳුනා නොගත් දෝෂ තියෙන්න පුළුවන් පද්ධතිය. ඒවා වැඩ කරන් යද්දි නිවැරදි කරලා දෙන්න ඕන. ඊළඟට නව අවශ්‍යතා පරිශීලකයාගේ නව අවශ්‍යතා වලට පද්ධතිය වැඩි දියුණු කරන්න ඕනේ. ඒ වගේම අලුත් තාක්ෂණයේ දියුණුවත් එක්ක පද්ධතිය වැඩි දියුණු කරන්න ඕනේ. ඔන්න ඔය කාරණා ටික අපි සාකච්ඡා කරා. ඊළඟට අපිට තියෙනවා ඊළඟ කොටස බලන්න අච්චුපති ඔන්න ඔය කාරණා ටික තමයි පැහැදිලි කරලා තියෙන්නේ. රයිට්. අත්‍යුතර පද්ධති ගැන අපි කතා කරා. ඉතින් මේවත් ඔයාලා අච්චුපතිය පොඩ්ඩක් කියව ගන්න වෙලා තියෙනවනේ. සරල සාරාංශයක් අපි දුන්නේ. ඔයාලා මම අර ටියුට් එකේ කියවනේ මෙන්න මෙතන හිස්තන් තියාගන්න කියලා. එතන අච්චුපතේ පිටු අංක දාලා ටෙක්ස්ට් බුක් එකේ පිටු අංක ටික දාලා ඉඳ තියාගන්න කිව්ව තැන එතන ලියා ගන්නකො මේ ඒකක පරීක්ෂාව කියන එකේ මෙතන හිස්තනක් තියෙනවනේ. මෙතන හිස්තනට මෙන්න මේක දාගන්න. පිටු අංක 63 තියෙනවනේ මෙතන කාර්යාලයක් තුල ගිණුම් ශාඛාව ආයතන ශාඛාව ආදී ඒකක වෙනම පරීක්ෂාව මේකට අපි අංකයක් දාමු. එක කියලා අංකය දාන්නද? එක කියලා අංකයක් දාන්න. ඊට ඔයාලා පිටු අංක 63 එක කියලා මෙතන ලියා ගන්න. පිටු අංක 63 එක කියලා ලියා ගන්න. එතකොට ඔගේ ලියන්න මෙතන කාලය ගත කරන්න ඕනේ නෑනේ. ඊළඟට ඉහත ආකාරයට ඒකක පරීක්ෂාව සිදු කර ඒකක නිසලෙස ඒකාබද්ධ කර පරීක්ෂා කිරීමට ලක් කිරීම සමස්ත පරීක්ෂාව ලෙස හඳුන්වයි. ඒක කිව්වනේ. ඒකට උදාහරණයක් නැහැනේ. ඒක මම මේක ඉවරලා දෙන්න එහෙනම් ඈ. ඒකේ උදාහරණ ටික අද කොටසත් ඉවර කරලා මම කියලා දෙන්න. වෙලා තියෙන වෙලාවට ලියා ගන්න. අපි යමු අන්තිම කොටසට. පද්ධති සංවර්ධන ආකෘති. දැන් මෙන්න මේ අපි පරිගණක පද්ධතියක් අපි මේ යන්නේ මේ පාඩමෙන් අපි ඉගෙන ගත්තේ සාමාන්‍යයෙන් ආය මතක් කරන්න අපි මේ පාඩමේ ඉගෙන ගත්තේ මැනුවල් ගනුදෙනු කරන් යන ආයතනයකට පරිගණක පද්ධතියක් ඇතුළත් කිරීම. මැනුවල් කරන් යන ආයතනයකට පරිගණක පද්ධතියක් ඇතුළත් කර දීම තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. ඒක අන්තිමේදී මේ පරිගණක මුදුකාංගයක් නිර්මාණය වෙනවා. කොහොමද? ඉස්සල්ලාම ආයතනයේ තියෙන අවශ්‍යතා ටික හඳුනා ගන්නවා. ආයතනයේ තියෙන අවශ්‍යතා ටික හඳුනාගෙන නේ ඒවා සැලසුම් කරලා කෝඩ් කරලා පරීක්ෂා කරලා පද්ධති පිහිටුවනවා. එතකොට ආයතනයේ මුදුකාංගයක් නිර්මාණය කරගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ පියවර ටික මෙන්න මේ පියවර 6 පද්ධති සංවර්ධන ජීවන චක්‍රය තුළ නොයෙක් ආකෘති දැක ගැනීමට හැකිය. මේ එක් ආකෘති මගින් පද්ධති සංවර්ධන ක්‍රමවේදය විවිධාකාර ලෙස ක්‍රියාත්මක වෙමින් පද්ධති සංවර්ධන ක්‍රමවේදය කියලා කියන්නේ මෙන්න මේ පියවර 6. මොනවද පියවර 6? අවශ්‍යතා හඳුනා ගැනීම, විසඳුම් සැලසුම් කිරීම, විසඳුම් කීතකරණය කිරීම, විසඳුම් පරීක්ෂාව, පද්ධති පිහිටුවීම සහ පද්ධති නඩත්තුව. මෙන්න මේ පියවර 6 එකකට කරන විදිහ මේ අපිට දැන් අපි තේ එකක් හදනවා කියන්නේ තේ එකක් හදද්දී ඒකට පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවානේ. රයිට්. තේ එක හදද්දී අපි ඉස්සලාම වතුර එක රත් කරනවා.
නේ වතුර එක අත්තලා ඉවරනට පස්සේ තේ කොළ වෙනම දාලා ඒක තම්බලා යම් යම් ක්‍රමවේදයක් පියවර ටික අනුගමනය කරනද මේ පියවර ටික මේ විදිහටම අනුගමනය කරන්න ඕනෙමද හැම තේ එකක් හදද්දිම තේ එකක් හදනවා නම් මේ පියවර ටික අනිවාර්යෙන් ඒ විදිහටම අනුගමනය කරන්න ඕනෙමද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් කෙනෙකුට වතුරෙක් ගහලා වතුර එක පැහැෙනකන් පැහුණට පස්සේ සීනි පිටි කලවම් කරන්නත් පුළුවන්. නැත්නම් වතුර එක පැහැෙන අතරතුර සීනි පිටි කලවම් කරන්නත් පුළුවන්. නේ? සමහර කෙනෙකුට තේ කොළ තැම්බෙන්න දාලා විනාඩි 5ක් විතර තැම්බෙන්න දාලා එහෙම තේ හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම අර මේ තේ මල්ලට තේ කුරු ටික දාලා ඒකෙන් වක් කරන්නත් පුළුවන්. ඉතින් මේක මේ ක්‍රම ටික අනුගමනය කරන්න ඕනේ විවිධ ක්‍රම තියෙනවා. හරි. ඉතින් ඒ වගේ මේ software එකක් develop කරද්දී අපි මේ කතා කරන්නේ පියවර ටිකක්. මුදුකාංගයක් නිර්මාණය කරන්න අපි කොහොම මෙන්න මේ පියවර ටික ඕනේ. මොනවද? ආයෙ මතක් කරන්න. මතක කියන්නේ අවශ්‍යතා හඳුනා ගැනීම. විසඳුම් සැලසුම් කිරීම. විසඳුම් කේතකරණය. විසඳුම් පරීක්ෂාව. පද්ධති පිහිටුවීම. පද්ධති නඩත්තුව. මෙන්න මේ පියවර 6. අවශ්‍යතා හඳුනා ගැනීම. විසඳුම් සැලසුම් කිරීම. විසඳුම් කේතකරණය කිරීම. විසඳුම් පරීක්ෂාව. පද්ධති පිහිටුවීම. පද්ධති නඩත්තුව. මෙන්න මේ පියවර 6. අපිට එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් ඒ විදිහට අනුගමනය කරන්න පුළුවන්. අන්න එහෙම අනුගමනය කරන එකට අපි කියනවා දියඇලි ආකෘතිය කියලා. දියඇලි ආකෘතිය. දියඇල්ලක් ගලාගෙන එනවා වගේ එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් විදිහට අනුගමනය කරන්න පුළුවන්. තව තියෙනවා පුනර්කරන වෘද්ධි ආකෘතිය කියලා එකක්. ඉටරේටිව් මේ ඉටරේටිව් මොඩල් නැත්නම් ඉටරේටිව් ඉන්ක්‍රිමෙන්ටල් මොඩල් කියලා කියනවා. රයිට්? මෙන්න මේ ආකෘතියේදී ඇත්තටම අර එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් කර කර ඉන්නේ නැතුව වෙන වෙන ක්‍රම පාවිච්චි කරනවා. එකක් කරන අතරතුර ආව එකක් කරනවා. අර මම කිව්වේ ඒක හදද්දි කෙනෙකුට පුළුවන් තේ වතු ඉස්සලාම දැන් තියරිටිකලි තේ හදනවා නම් අර පුළුවන් ඉස්සලාම වතුරේ ගහලා බලා ඉන්නවා වතුරේ අතුනට පස්සේ තේ කොළ දානවා තැම්බෙන්න. තේ කොළ තැම්බෙනකම් බලන් ඉන්නවා. තැම්බුණාට පස්සේ අන්න සීනි පිටි කලවම් කරනවා. කලවම් කරලා ඊට පස්සේ මේ ඒකට එළතුරෙන් කලවම් කරලා හරි නැත්නම් එකකට පස්සේ එකක් කරන ක්‍රමවේදේ නැතුව වෙන කෙනෙකුට පුළුවන් තේ එක පැහැෙන අතරතුර පිටි සීනි කලවම් කරන්න. එතකොට කලින් වැඩේ ටික ඉවරයි. මෙන්න මේ වගේ පුනර්කරන වෘද්ධි ආකෘතිය කියලා කියන්නේ මෙන්න මේ පියවර එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් කරන්නේ නැතුව වෙනත් වූ ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. රයිට්? මූලාදර්ශ ආකෘතිය කියන එක ඔයාලා දැන් අහලා තියෙන මූලාදර්ශය කියලා කියන්නේ ඩමි එකක් හදලා පාවිච්චි කරන මේක ඔයාලට පැහැදිලි කරන්නේ නැහැ. මොඩල්ස් තව තියෙනවා සර්පිල් ආකෘතිය කියලා කියන්නේ ඒකත් අර රිපීටිව් ඉටරේටිව් යන විදිහම තමයි පාවිච්චි කරන්නේ. මේක ඒ ලෙවල් වලට තියෙන්නේ. ඔයාලට වැදගත් වෙන්නේ මෙන්න මේ දෙක. දියාලි ආකෘතිය සහ පුනර්කරන වෘද්ධි ආකෘතිය. දියාලි ආකෘතියයි පුනර්කරන වෘද්ධි ආකෘතියයි. රයිට්? බලමු මේ මොනවද මේ ආකෘති. ඒ කියන්නේ මෙන්න මේ පියවර ටික අනුගමනය කරන්න ඇයි මෙහෙම ක්‍රමවේද? මොකද්ද මේකට හේතුව කියන එක බලමු. ඇයි මෙහෙම ආකෘති ටිකක් අපිට ඇයි බැරි හැම එකක්ම එකම ක්‍රමයට කරන්න හැම software එකක්ම නිර්මාණය කරද්දි ඇයි අපිට මේ දියාලි ආකෘතියම භාවිතා කරන්න බැරි? ඇයි අපිට පුනර්කරන වෘද්ධි ආකෘතියම භාවිතා කරන්න බැරි කියන එක පහලින් විස්තර කරනවා. දියාලි ආකෘතියේදී මෙන්න මේ පියවර ටික අවශ්‍යතා හඳුනා ගත්තට පස්සේ අවශ්‍යතා ටික සියල්ලම හඳුනා ගත්තට පස්සේ සැලසුම් කරනවා. සැලසුම් කිරීම ඉවරනට පස්සේ කේතකරණය කරනවා. සැලසුම ඉවරනට පස්සේ විසඳුම කේතකරණය කිරීම සැලසුම් කිරීම ඊට පස්සේ විසඳුම් ක්‍රියාත්මක නෙමෙයි විසඳුම් කේතකරණය ඊළඟට විසඳුම් පරීක්ෂාව නිවැරදි කිරීම පද්ධති පිහිටුවීම සහ පද්ධති නඩත්තුව රයිට් ඔන්න ඔය පියවර ටික මෙන්න මේ පියවර ටික එකකට පස්සේ එකක් දියඇල්ලක් ගලන් යනවා වගේ ආයේ එකකට පස්සේ එකක් 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 සිදු කරනවා. දියඇල්ලක් ආයේ උඩට ගලන්නේ නැහැ නේද? දියඇල්ලක් ගලනවා කියද්දි ආයේ දියඇල්ල උඩට ගලන්නේ නැහැ නේද? අන්න එහෙනම් මෙන්න මේකෙදි තියෙන එකම ගැටලුව තමයි ආයේ මෙතනට ඇවිල්ලා සැලසුම්කරණය කර ඉන්න අතරතුර ඉන්න අතරතුර ආයේ මුලට යන්න නම් බෑ. කවුරු හරි විසඳුම් පරීක්ෂා කර ඉන්න අතරතුර එයාට කේතකරණය කරන්න ගියොත් එහෙම යන්න බෑ. රිවර්ස් යන්නේ නැහැ. දියඇල්ලක් ගලද්දි දියඇලේ රිවර්ස් නැහැනේ. එහෙනම් එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ.
එහෙනම් සම්පූර්ණ එක පියවරක් අවසන් වුණාට පස්සේ ඊළඟ පියවරට යන්න ඕන. ඒක ලොකු අවාසියක් මේකේ තියෙන. පද්ධති ජීවන චක්‍රයේ ඇති පියවර රේඛීය ලෙස ක්‍රියාත්මක කිරීමට දියඇලි ආකෘතියේ සිදුවේ. දියඇලි ආකෘතියේදී රේඛීය ආකාරයෙන් එක දිගට පහළට ගලාගෙන යනවා. මේ සිදු කිරීමට මෙම ආකෘතියේදී පළමුව අවශ්‍යතාව හොඳින් හඳුනා ගන්න ඕන. මේක පටන් ගන්න නම් මේ දියඇලි ආකෘතියේ පටන් ගන්න නම් මේ අවශ්‍යතාව හඳුනා ගැනීම කියන එක මම කිව්වා මෙන්න මේක තමයි ආයත කියන්නේ software development එකේ තියෙන වැදගත්ම කොටස. මේ කොටසේ මොනවා හරි අඩුපාඩුවක් ආවොත් ඒක මේ කොටසේ මොනවා හරි අඩුපාඩුවක් තිබිලා ඉස්සරහට ගියොත් මේ පළවෙනි පියවරේ අඩුපාඩුවක් තිබිලා අපි පළවෙනි පියවරේදී අඩුපාඩුවක් තිබිලා ඒ කියන්නේ අපි පුස්තකාලයේ අවශ්‍යතාව ටික හඳුනාගද්දි මම කිව්වේ පුස්තකාලාධිපති කියනවා මේ පොතක් සෙවීම කියන එක බාකෝඩ් එකෙන් එයා ඉල්ලන්නේ නැහැ. අපි ඒක වැඩි මොනිටර් කරන්නෙත් නැහැ. එතකොට අවශ්‍යතාව හඳුනාගද්දි අපි ඒක හඳුනාගන්නේ නැහැ. මෙතනදිත් ඒක අපිට ගාණක් නැහැ. මෙතනදිත් ඊළඟ පියවරටත් යනවා ගාණක් නැහැ. පරීක්ෂාවදිත් ගාණක් නැහැ. පිහිටවන්න යද්දි අන්න එදාට තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. එදාට ප්‍රශ්නේ මතුවුනොත් ආයේ මේක රිවර්ස් එකට යන්න නම් බැරිය. ආයෙ මෙතන ඉඳන් පටන් ගන්න නම් බෑ. දියැලක් කියන්නේ ඒකනේ. ඒකනේ වෝටර්ෆෝල් කියලා කියන්නේ. රිවර්ස් යන්න බෑ. එහෙනම් හොඳට මතක තියාගන්න දියැලි ආකෘතියේ තියෙන වැදගත්ම ලක්ෂණය තමයි අවශ්‍යතා හොඳින් හඳුනා ගන්න ඕනේ. අවශ්‍යතා ටික හඳුනා ගන්න මාස 6ක් යනවා නම් ඒ මාස 6 යනකම්ම වෙන කිසිම පියවරකට යන්න බෑ. අවශ්‍යතා ටික හඳුනා ගන්න මාස 6ක් යනවා නම් ඒ මාස 6 යනතුරු ඒ මාස 6 යනකම් වෙන කිසිම පියවරක් ආරම්භ කරන්න බෑ. හරියට වතුර රත් වෙනකන් තේක හදන්නේ නැහැ වගේ. පිටිසිනි කලවම් කරන්නේ නැහැ වගේ. අවශ්‍යතාව ටික හරියටම 100ක් නිවැරදිව මේ හඳුනාගත්තට පස්සේ විසඳුම් සැලසුම් කරනවා. විසඳුම් සැලසුම් කරන්නේ ඒකත් 100%ක් ඉවරට පස්සේ කේතකරණය. කේතකරණයත් 100%ක් ඉවරනට පස්සේ පරීක්ෂාව. පරීක්ෂාව 100%ක් ඉවරනට පස්සේ පිහිටුවීම. පිහිටුවීම 100%ක් ඉවරනට පස්සේ නඩත්. සෑම පියවරක්ම සම්පූර්ණයෙන් අවසන් කරාට පස්සේ ඊළඟ පියවරට යන්නේ. රයිට් මේක හොඳයි. මේක හොඳයි අවදානම වැඩි පද්ධති සඳහා ටිකක් රිස්ක් එක වැඩි තියෙන සිස්ටම් මොකද ඒවා අනිවාර්යෙන් අවදාන වැඩි පද්ධති වලට ඉක්මනට දාන්න බෑනේ නේ. එතකොට අපිට පොඩ්ඩක් ඒ වගේ පද්ධති වලට මේ ක්‍රමය හොඳයි. ඉගෙන ගන්න කට්ටියටත් හොඳයි. මොකද මේක පියවරෙන් පියවර අපිට ඉගෙනීම සිදු කරන්න පුළුවන් නිසා මේක ඉගෙන ගන්න කට්ටියට හරි ලේසි. ඉගෙනීමට පහසුයි. සෑම පියවරක්ම සවිස්තරාත්මකව අධ්‍යයනය නිසා තේරුම් ගන්නත් පුළුවන්. මේකේ හැම පියවරක්ම පැහැදිලිව දැන් ඔයාලට ඉගෙනුවා අපි. අවස්ථා හඳුනා ගැනීමේදී මොකද කරන්නේ? ඊට පස්සේ විසඳුම් සැලසුම් කිරීමේදී මොකද කරන්නේ? කේතකරණයේදී මොකද කරන්නේ? පරීක්ෂාවකදී මොකද කරන්නේ? පිහිටුවීමේදී මොකද කරන්නේ? නඩත්තුවේදී මොකද කරන්නේ? කියන එක සවිස්තරාත්මකව කියනවා. අනික සෑම පියවරක්ම ලේඛනගත කරනවා. මේකේ හැම පියවරේදීම වෙනම ලේඛනයක් හදනවා. සෑම පියවරකදීම වෙනම ලේඛනයක් හදනවා. ඒ හින්දා මේවා අධ්‍යයන කටයුතු ගොඩක් වැදගත් වෙනවා. රිස්ක් එක වැඩි ඒවට හොඳයි. මේකේ තියෙන අවාසි තමා නේ මේකේ තියෙන අවාසි තමා software එක ලබා ගන්න අවසාන පියවර අවසන් වෙනකන් ඉන්න වෙනවා. ඒ කියන්නේ ඔයාලට software එක දකින්න නම් දැන් අපි කවුරුහරි කියන්නකෝ මම මගේ ආයතනයේ software හදලා දෙන්න කියනවා කියලා. එයා අවශ්‍යතාව ටික හඳුනා ගන්නකන් ඉඳලා මාස 3ක් විතර යනවා. කැල්සුම් කරන්න මාස 2ක් යනවා. කියලා හිතන්න කේතකරණයට මාසයක් යනවා. පරීක්ෂාවට මාස භාගයක් යනවා. රයිට් පිහිටවන්න නම් පිහිටවන්න සතියක් විතර යනවා. රයිට් එතකොට නඩත්තුව ඊට පස්සේ මේකේ මාස 2යි 6යි මාස 6මාරක් විතර යනවා මේ software එක මගේ අතට ගන්න. software එක අතට ගන්න මාස 6මාරක් යනවා. සාමාන්‍යයෙන් මාස 6මාර අතරතුර මට විවිධ options එන්න පුළුවන්. මේ මගේ රාජකාරිය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. රයිට් එතකොට අන්න මේ software එක මේකේ තියෙන දියැලි ආකෘතිය අවාසි තමයි දියැල උඩේ ඉඳන් පල්ලයට ගලන් එනකම් ඉන්න වෙනවා වතුර ටික ගන්න. එබැවින් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් දෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ මාස 6මාරු වුණාට පස්සේ වෙන්න software එක දෙනවා මේක අපිට ඕන කරන දේ නැහැ. අවුලක් නේ. අපි software එක එනකම් බලන් ඉන්නවා. දැන් අපි අපේ අවශ්‍යතාවය කියලා ඔක්කොම ටික විස්තරේ දීලා පුස්තකාලාධිපති හිතන්නකෝ පුස්තකාලාධිපති අවශ්‍යතාවය හඳුනා ගන්න එකට උදව් කරගෙන මේකට දෙන්නම සම්බන්ධ වෙනවනේ. අවශ්‍යතාව හඳුනා ගන්න එකට නේද? මෙන්න මේ මතකද ඊ අපි කතා කරා අවශ්‍යතාව හඳුනා ගැනීම කියන එක කරන්නේ පුස්තකාලය තුල ඉඳලා. පුස්තකාලයේ කාර්ය මණ්ඩලයයි software team එකයි.
පුස්තකාලයේ කාර්ය මණ්ඩලයේ software team එකේ තමයි මේ දේ කරන්නේ. නේ එතකොට මෙතනින් එහාට සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, පරීක්ෂා කිරීම මෙන්න මේ කොටස් ටික කරන්නේ කවුද? මෙන්න මේ කොටස් ටික කරන්නේ software team එක විතරයි. software team එක විතරයි මෙන්න මේ කොටස් ටික කරන්නේ. මේකෙදි පරීක්ෂා කිරීමේදී අන්තිම පරීක්ෂාව විතරක් අර හතරවෙනි පරීක්ෂාව ප්‍රතිග්‍රහණ පරීක්ෂාව තියෙන ඒකට විතරක් කාර්ය මණ්ඩලය පාවිච්චි කරන ස්ටාෆ් එක යූස් කරනවා. ආයතනයේ කාර්ය මණ්ඩලය පාවිච්චි කරනවා මෙන්න අන්තිම පියවර විතරක්. සහ අන්තිම පියවරට සහ මෙන්න මේ ටිකට දෙගොල්ලම එකතු වෙනවා. එහෙනම් මතක තියාගන්න සැලසුම්කරණය කරන්නේ software team එක, ක්‍රියාත්මක කරන්නේ software team එක. එහෙනම් එතනදී අපිට අන්තිම output එකේදී මාස 6මාරක් විතර ගිහිල්ලා හැබැයි output එක ගත්තට පස්සේ ඒකේ අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි තිබුණේ කියලා දන්නු. අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි තිබුණේ. දැන් මොකද කරන්නේ? අන්න. ඔව්. අපිට ඒ software එකෙන් ඇති වැඩක් නැති වෙන්න පුළුවන්. අවසාන පියවරේදී software එක දකින්න තිබුණා. කාලය වැඩියෙන් යනවා. අනික තමයි පසු පියවර වෙත යන්න බෑ. රිවර්ස් යන්න බෑ. ඔන්න අවශ්‍ය ටික මතක තියාගන්න. එහෙනම් එන්න එකට විසඳුමක් විදිහට පුනර්කරන වෘද්ධි ආකෘතිය iterative incremental model කියලා කියනවා. එතකොට ඒකෙදි කරන්නේ මෙහෙමයි. එක් වතාවකට කුඩා කොටසක් බැගින් නැවත නැවත පුනර්කරණය වන්නා වූ සහ සෑම පුනර්කරණයකදීම වැඩි දියුණු වන්නා වූ ආකාරයට පද්ධතිය සංවර්ධනය කරයි. right? ඒ කියන්නේ පොඩි කොටසක් ගන්නවා. පොඩි අවශ්‍යතාවයක් හඳුනා ගන්නවා. පොඩි අවශ්‍යතාවයක් හඳුනාගෙන ඒක සැලසුම් කරනවා. right? ඒක සැලසුම් කරනවා. පොඩි අවශ්‍යතාවයක් හඳුනාගෙන අපි දැන් පුස්තකාලේ නම් ඉස්සෙල්ලාම මොකද කරන්නේ දැන්? සමාජික ලියාපදිංචි මම ඉම්මාර දාන member registration කියන කොටස ගන්නවා. right? දැන් පුස්තකාලය තුල මෙහෙම ගන්න පුස්තකාලය තුල තියෙන වැඩ කටයුතු දිනන හිතන්නකො. සමාජික ලියාපදිංචි member registration ටික තියෙනවා. මේක කරන්න ඕනේ. අවශ්‍යතාව ටික. ඊළඟට පොත් රෙජිස්ටර් කරන්න ඕනේ. BR book registration. පොත් ලියාපදිංචි කරන්න ඕනේ. ඊළඟට පොත් බැහැර අරන් යනවා. book borrowed BB. penalty දඩ මුදල් අය කරනවා. ඊළඟට පුස්තකාලයේ ඉන්න staff attendance මෙන්න මේ වගේ පුස්තකාලයේ තියෙන අවශ්‍යතාව ටික වෙන වෙනම හඳුනාගත්තා කියන්නකො. අවශ්‍යතාව ටික හඳුනාගෙන එයා කරන්නේ ඉස්සෙල්ලාම පළවෙනි කොටස ගන්නවා. පළවෙනි කොටස අරගෙන ඒකට දාලා සැලසුමක් හදා ගන්නවා. මේව ගන්න නැහැ. මේව ගැන හිතන්නේ නැහැ. මුලින් මේව ගැන හිතන්නේ නැහැ. software එකේ මේ කොටස් ගැන හිතන්නේ නැහැ. right? අරගෙන සැලසුම්කරණය කරලා ඒක අදාළ කෝඩින් පාර්ට් එක කරලා ඩිසයින් කරනවා. ඩිසයින් කරලා අපිට උලන් ටෙස්ට් කරලා බලන්න. ඩේටා එක දාලා ටෙස්ට් කරලා බලනවා. ටෙස්ට් කරලා බලලා අන්න තවදුරටත් එවලුවේෂන් එකක් කරලා අන්තිමේදී පිටවනවා. ඔන්න. දැන් software එක තුල දැන් පුස්තකාලයට member registration කරන්න පුළුවන්. සාමාන්‍ය සතියින් දෙකෙන් member registration එක කරන්න පුළුවන්. දැන් පුස්තකාලයට කියනවා ඔයාලා දැනට සමාජිකයන් ටික විතරක් ලියාපදිංචි කරගන්න අපි අනිත් ටික හදලා දෙන්නම්. ඒතකොට දැන් පුස්තකාලය තුල මේ වැඩේ යනවා. ඉන්න සමාජිකයෝ ටික එයාලා රෙජිස්ටර් කරගෙන යනවා. ඊට පස්සේ ඒ අතරතුර ඊළඟ කොටස ගන්නවා. book registration. සැලසුම්කරණය කරා විශ්ලේෂණය කරා ඉම්ප්ලිමේෂන් කරලා බලලා පරීක්ෂා කරලා ඇගීමකට ලක් කරලා දෙවෙනි කොටසක් දුන්නා. ඔන්න දැන් book registration උත් තියෙනවා. book registration උත් තියෙනවා. දැන් පුස්තකාලේට software part දෙකක් ආවා. right? දැන් පොත් ටික ලියාපදිංචි කරන්න පුළුවන්. දැන් ඔන්න පුස්තකාලේ වැඩ තියෙනවා. software එක හදන්න කියලා සති දෙකයි ගියේ. සති දෙකෙන් පස්සේ යාළුවට වැඩ තියෙනවා. දැන් ඉස්ලාම් පොත් ටික ලියාපදිංචි කරගෙන යනවා. සමාජික ලියාපදිංචි කරගෙන යනවා. ඒ කියන්නේ අපි මැනුවල් ඉන්න සමාජිකයෝ ටික database එකට ඇතුළත් කරගන්නවා. ඊළඟට පොත් බැහැර අරන් යන්නේ මේ පොත් බැහැර ගෙන යෑමේ විස්තර. ඒ ටික ගත්තා මේ පියවර හරහා ගිහිල්ලා ඔන්න අප්ඩේට් කරනවා. ඉතින් දැන් මොකද වෙන්නේ? මෙන්න මේ පුස්තකාල පද්ධතිය එන්න මේ software එක මොකද වෙන්නේ? එන්න අරගේ රිපීට් පුනර්කරන සර්කල් එක යන වාරයක් ගන්න software එක එන්න අප්ඩේට් වෙගෙන නැවත දියුණු වෙන්නා වූ නැවත අප්ඩේට් වෙන්නා වූ ක්‍රමවේදයක් තමයි පුනර්කරන වෘද්ධි ආකෘතිය. දැන් දියාලි ආකෘතිය ඔහොම නැහැනේ. දියාලි ආකෘතිය මොකද කරන්නේ?
ඉස්සල්ලාම අවශ්‍යතා ටික ඔක්කොම අඳුන ගන්නවා. member registration, book registrations, book borrowing, penalty, staff attendance ඔය ඔක්කොම ටික අඳුනගෙන ඒ ඔක්කොම ටික ඩිසයින් කරනවා. ඒ ඔක්කොම ටික කේතකරණය කරනවා. ඒ ඔක්කොම ටික පරීක්ෂා කරනවා. ඒ ඔක්කොම ටික පිළිහිටුවාට පස්සේ තමයි පුස්තකාල පද්ධතිය දකින්න පුළුවන්. අර එක එහෙම නැහැ. චූටි කොටසක් ගන්නවා. ඒ ටිකට අර පියවර ටික අනුගමනය කරලා අවුට්පුට් එකක් දෙනවා. ඊළඟ කොටස ගන්නවා අර පියවර ටික අනුගමනය කරලා අවුට්පුට් එකක් දෙන අතරතුර අර අවුට්පුට් එකත් නැවත ඩෙවලොප් කරගෙන යනවා. ක්ලියර්ද? එහෙනම් ඕකට තමයි පුනර්කරණ වෘද්ධි ආකෘතිය කියන්නේ. ඒකේ මතක තියාගන්න එක් වරකට කුඩා කොටස බැගින් එකවරකට කුඩා කොටස බැගින් නැවත පුනර්කරණය වන්නා වූ සහ සෑම පුනර්කරණයේදීම වැඩි දියුණු වන්නා වූ මේකේ එකකට කුඩා කොටසක් ගන්නවා කුඩා කොටසක් කරගෙන පුනර්කරණය වෙනවා පුනර්කරණය වෙලා හැම පුනර්කරණයේදීම මේක ලොකු වෙනවා මේක එන්න වැඩි දියුණු වෙනවා මම කියන එක පැහැදිලි ඇති නේද ආකාරයට සංවර්ධනය කිරීමයි පද්ධති සංවර්ධකයන් හට තමන්ගේ පෙර පියවරදී ගත් දැනුම භාවිතා කරන්නත් පුළුවන් අයිය එකම පියවර නැවත සිද්ධ වෙනවනේ පද්ධති විශ්ලේෂණය පද්ධති පරීක්ෂාව කියන එක නැවත වෙනවා පද්ධති ක්‍රියාත්මක කිරීම කියන එක නැවත වෙනවා පද්ධති සැලසුම් කිරීම කියන එක ඒකේ තියෙන පියවර 10ක් තියෙනවා නම් පියවර 10ට සැලසුම් 10ක් යනවා. ඒතර පරණ පියවරේදී ගත දැනුම පාවිච්චි කරන්න පුළුවන්. මෙහි ප්‍රධාන පියවර වන්නේ පද්ධතියේ අවශ්‍යතාවයක් සරලව ක්‍රියාත්මක කිරීම යන්න. මේ ප්‍රධාන පියවරෙන් මොකද්ද? අවශ්‍යතාවයක් සරලව ක්‍රියාත්මක කරන්න. මේ ප්‍රධාන පියවර වන්නේ අවශ්‍යතාවයක් සරලව ක්‍රියාත්මක කිරීම මගින් පද්ධතිය සම්පූර්ණයෙන්ම සංවර්ධනය කරතුරු පුනර්කරණය වැඩි දියුණු වෙමින් වැඩි දියුණු වෙනවා. සෑම පුනර්කරණයකදීම පද්ධතියේ සැලසුමෙහි වෙනස් කරනවා. හැම රිපීට් එකේදීම ප්ලෑන් එක වෙනස් කරනවා. රයිට්. ඔක තමයි පුනර්කරණ වෘද්ධි ආකෘතිය කියන්නේ. ඔන්න ওই ටිකත් එක්ක ඔයාලට ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න පුළුවන්. බලමු ප්‍රශ්න ටික. මේ 2010 පම්ප කිව්වා පරණ ප්‍රශ්න වල තියෙනවා ශක්්‍යතා අධ්‍යයනය කියලා. ශක්්‍යතා අධ්‍යයනය කියන්නේ මොකක්ද අත්‍තරම? ශක්්‍යතා අධ්‍යයනය කියලා කියන්නේ අවශ්‍යතා හඳුනා ගැනීමේදීම කරන කාර්යයක්. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය භාවිතා කර තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් වල නිවැරදි අනුක්‍රමය. එන ශක්්‍යතා අධ්‍යයනය කියන්නේ පළවෙනි පියවරම තමයි ශක්්‍යතා අධ්‍යයනය. පද්ධති සැලසුම් කිරීම. පද්ධති විශ්ලේෂණය. අන්න විශ්ලේෂණය කියලා කියන්නේ පළවෙනි පියවරම තමයි. ඔය පරණ සිලබස් එකේ මේක වර්ක් කරලා තියෙනවා. විශ්ලේෂණය කියන්නේ පළවෙනි පියවර, ශක්්‍යතා අධ්‍යයනය කියන්නේ පළවෙනි පියවර. හරි. එහෙනම් මේකෙන් නෑනේ පළවෙනි පියවර මෙහෙට යන්න දෙයක් නෑනේ. නේ? ඊළඟ පද්ධති විශ්ලේෂණය. විශ්ලේෂණය කියන්නේ පළවෙනි පියවර. ඒක හරි. පද්ධති ක්‍රියාත්මක කිරීමෙන් බෑනේ. එන එක වැරදි. ශක්්‍යතා අධ්‍යයනය කියන්නේ පළවෙනි පියවර. මම කිව්වා ශක්්‍යතා අධ්‍යයනය කියන්නේ පළවෙනි පියවරම තමයි. පද්ධති සැලසුම දෙවෙනි පියවරට අනිවාර්යෙන් පද්ධති සැලසුම්කරණය කරන්න ඕනේ. පද්ධති ක්‍රියාත්මක කිරීම. පද්ධති විශ්ලේෂණය. ඒ විශ්ලේෂණය කියන්නේ පළවෙනි පියවරනේ එන්නේ නැහැ. ශක්්‍යතා අධ්‍යයනය පළවෙනි පියවර. ගැටලුවක් නැහැ. පද්ධති විශ්ලේෂණය පළවෙනි පියවර. ඒකත් ගැටලුවක් නැහැ. මේ දෙකම පළවෙනි එකනේ. පද්ධති සැලසුම ඒකත් ගැටලුවක් නැහැ. මේක දෙකට කරන්න ඕන එක. පද්ධති ක්‍රියාත්මක කිරීම. දැන් මේක ගන්න වෙන්නේ මොකක්ද උත්තරේ? දැන් මේකේ තියෙන උත්තරත් එක්ක ගත්තාම මේ වගේ පොඩි ප්‍රශ්න තියෙනවා. හරියටම හරියන්නේ ඉතින් මේකම තමයි. මේකෙත් දෙන්න ඕනේ ක්‍රියාත්මක කිරීමට කලින් තව එකක් එන්න ඕනේ. ඒ කියන්නේ මේ දීලා තියෙන ඒ වගේ හරියගෙන අහන්නේ. නේ. දීලා තියෙන එකෙන් හරියක දැන් මේ ශක්්‍යතා අධ්‍යයනය කොහොමත් අවසානෙට එන්න බෑනේ. ශක්්‍යතා අධ්‍යයනය කියන එක අවසානෙට එන්න බෑ. එහෙනම් ඒක මේ ටික වැරදි මේ. පද්ධති විශ්ලේෂණය කියන එකත් අවසානෙට එන්න බෑ. ඔය පද්ධති විශ්ලේෂණය කියන එකේ තමයි අවශ්‍යතා හඳුනා ගැනීම කියලා එකට රසක් කරන්නේ. නිවැරදි පිළිවෙලට තියෙන්නේ හතරවෙනි එක. මේක කරන්න බැරුණා කියලා දුක් වෙන්න එපා. මේක පරණ සිලබස් එකේ. පරිගණකගත කිරීම සඳහා සුදුසු නොවන්නේ කම්පියුටරයිස් කරන්න සුදුසු නොවන්නේ කාවද? ශිෂ්‍ය තුලත් වීම හොඳයි නේද? පුළුවන්. ශිෂ්‍ය ඇටෙන්ඩන්ස් මාක් කරන එක කම්පියුටරයිස් කරන්න පුළුවන් නේ. ලයිබ්‍රරි එකක් කම්පියුටරයිස් කරන්න පුළුවන්. විභාගයක රචනා ප්‍රශ්න රචනා ප්‍රශ්න කම්පියුටරයිස් කරන්න බෑ. නේ. ඒක පොඩක් අමාරුයි. ඇවරේජ් එක හොයන එක පුළුවන්. පහත් දැක්වෙන ක්‍රියාකාරකම් සලකන්න. පුස්තකාල බාර ගුරු මේ ප්‍රශ්න නැවත කියවන්න නැත්නම් ඔලුවට අදහසක් ගන්න බෑ. පුස්තකාල ගුරු බවතා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම. කොහෙද ඔක තිබුණේ? අවශ්‍යතා හඳුනා ගැනීම කියන පියවරේ තොරතුරු රැස් කිරීමේ ක්‍රමවේද.
පුස්තකාලයේ ඉතිහාසය හා අවුරුදු 20කට පෙර ඒ ස්ථාපනය කරනු ලැබූ ආකාරය විස්තර කරන සංග්‍රහවක ලිපියක් ලේඛනයක් අධ්‍යයනය කිරීම. පුස්තකාලේ අවුරුදු 20කට කලින් මේක හැදුවේ එහෙම කියලා විස්තර දිනවලු. ශිෂ්‍යයින් පුස්තකාලය භාවිතා කරනු ලබන්නේ කෙසේදයි නිරීක්ෂණය කිරීම. ඔන්න. ඒ තුන කියවන්න මට උත්තරේ එවන්න ඕනේ මේක. පාසලකට පුස්තකාල කළමනාකරන පද්ධතියක්. ලයිබ්‍රරි මැනේජ්මන්ට් සිස්ටම් එකක් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍යතා ගණනය කිරීම. අවශ්‍යතා ගණනය කිරීම කියන්නේ අවශ්‍යතා හඳුනා ගැනීම කියන එක. මේ gathering requirements අවශ්‍යතා හඳුනා ගැනීම. පිණිස යොදාගත හැක්කේ කවරක්ද? මට කියන්න. A B C ද A ද B ද C ද? ඔය තුන කියවලා හැමෝම උත්තරේ වන්න බලන්න. මම හිතන්නේ තේරුණා නම් මම උගන්වපු කොටස් ටික තේරුණා නම් ඕකට උත්තරයක් කියන්න පුළුවන්. ගුරු භවතාව එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරන්න වෙනවනේ අනිවාර්යෙන්. ඇයි ඒ? පුස්තකාලේ තොරතුරු දැනගන්න සම්මුඛ සාකච්ඡාවක් කරන්න වෙනවා. පුස්තකාලේ ඉතිහාසය වැඩක්ද සිස්ටම් එකකට? අපි ලයිබ්‍රරි සිස්ටම් එකක් නේ හදන්න යන්නේ. ඒකේ තියෙන අවුරුදු 20කට ස්ථාපනය කරපු විදිය එව්වා නේ. අපි කරපු ඒ කාලේ කරපුවා අපිට වැදගත් නැහැ. කරන ලැබූ ආකාරය විස්තර කරන සංග්‍රහය. එහෙම බෑ. ඒක මේ ලේඛනයක් අධීක්ෂණයක් නෙවෙයි. ලිපි ලේඛන පරීක්ෂාව කියන්නේ ඔයාලට බලන්න පුළුවන්. පොත් නිකුත් කිරීමේ ලේඛනය පරීක්ෂා කරන්න පුළුවන්. සමාජික ලේඛනය පරීක්ෂා කරන්න පුළුවන්. දඩ මුදල් ගෙවීමේ ලේඛනය. ඒ වගේ ලේඛන පරීක්ෂා කරන්න පුළුවන්. ඕක නම් වැදගත් නැහැ. B නම් ඕනේ නැහැ. B වැඩක් නැහැ. මේ ශිෂ්‍යයන් පුස්තකාලේ භාවිතා කරන්නේ ඔබ්සර්වේෂන්. ඒක වැදගත් වෙනවා. තොරතුරු රැස් කරන්න ඕනේ. සිස්ටම් එකක් නිර්මාණය කරන සොෆ්ට්වෙයාර් එකක් නිර්මාණය කරන්න ළමයි පුස්තකාලයට ඇවිල්ලා වැඩ කරන විදිය බලන්න වෙනවා අපිට. නිරීක්ෂණය කරන්න. ඒ සහ සීපමණි. 2011 බලන්න. කාර්යබද්ධ අවශ්‍යතාවය ගැන අපි නොකරමු. මේක කපන සිලබස් එකේ කාර්යබද්ධ අවශ්‍යතාවය එක තේරෙන්නේ නැති එක. හැබැයි මේ ඔගොල්ලෝ උත්තරේ නම් එන්නේ පරිශීලක අවශ්‍යතාව සපුරාලීම ඵලදායී සම්පත් භාවිතය සහ පිරිවැය ඵලදායීතාවය යන පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේදී මෙන්න මේ කාර්යබද්ධ අවශ්‍යතාවය සිදු කරන්නේ සිස්ටම් ඇනලිස් කියන එකේදී පද්ධති විශ්ලේෂණය කියන එකේදී කරන්නේ. ඒක A level වලට තියෙනවා. O level එකේ ඔයාලගේ සිලබස් එකෙන් අයින් කරලා තියෙනවා. ඒක ගැන හිතන්න යන්න එපා මේ ප්‍රශ්නේ. අන්න පද්ධති සංවර්ධනයේදී භාවිතා වන ඍජු ක්‍රියාත්මක කිරීම ඍජු direct deployment නැත්නම් ඍජු ක්‍රියාත්මක කිරීම යන්නේ හොඳින්ම විස්තර කරන ලබන්නේ මොකක්ද? උත්තර කියන්න බලන්න. නව පද්ධතිය පවතින පද්ධතිය සමග හඳුන්වා දීම. නව පද්ධතියයි පවතින එකයි දෙකම හඳුන්වලා දෙනවා. එක් කොටසක් ක්‍රියාත්මක කර ඒ සාර්ථක නම් අනෙක් කොටස ක්‍රියාත්මක කිරීම. අත්තිරු පද්ධතිය ක්‍රියාත්මක වීම නවතුණු ලබන අතර නව පද්ධතිය හඳුන්වා දීම. කොටස් වශයෙන් නව පද්ධතිය ක්‍රියාත්මක කරනු ලැබීම. මොකක්ද දෙන්නේ? ඍජු ක්‍රියාත්මක කිරීම. ඍජු ක්‍රියාත්මක කිරීම ක්‍රියාත්මකීමේ ආකාර හතරයි. ඍජු ක්‍රියාත්මක කිරීම තියෙන එක නතර කරලා අලුත් එක තියෙන එක නතර කරනවා අලුත් එක්ක යනවා. සමාන්තර ක්‍රියාත්මක කිරීම තියෙන එකයි අලුත් එකයි දෙකම කාලයක් කරන් ගිහිල්ලා පරණ එක නතර කරනවා. නියමයේ ක්‍රියාත්මක කිරීම මුළු පද්ධතියම කුඩා කොටසකට දාලා ඒක එන්න එන්න ව්‍යාප්ත කරනවා. අධීර්මයේ ක්‍රියාත්මක කිරීම කියලා කියන්නේ කොටස් වශයෙන් පද්ධතිය ක්‍රියාත්මක කරනවා. මේකට උත්තරේ මොකක්ද දෙනා? අත්‍යුරු පද්ධතිය ක්‍රියාත්මක වීම නවතුණු ලබන අතර නව පද්ධතිය හඳුන්වා දී. පද්ධති සංවර්ධන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න. දෘඩාංග හා මෘදුකාංග වල වෙනස්කම් ඇති කිරීම. හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර්ස් වල වෙනස්කම් ඇති කරනවා. පද්ධතිය ඵලදායී ලෙස මෙහෙයවීමෙන් පසුව සොයා ගන්නා වැරදි නිවැරදි කිරීම. පද්ධතියට නව පරිශීලක අවශ්‍යතා හඳුනා දීම. පද්ධති නඩත්තුව මේන්ටේන් සිස්ටම් මේන්ටේන් සමග ඉහත කුමන සම්බන්ධ ක්‍රියාකාරකම් පැළපෙයිද? මතක් කරන්න. පද්ධති නඩත්තුවේදී කරන ප්‍රධාන කාර්යයන් තුනක් තියෙනවා මේ. අලුතින් හඳුනාගත් පරිශීලක අවශ්‍යතා අනුව පද්ධතිය නිර්මාණය කරන්න ඕනේ. දැනට තියෙන software එක අලුත් රික්වයර්මන්ට් මම කියන්නේ පුස්තකාලාධිපතිගේ අදහසක් තියෙනවා මේක ඔන්ලයින් කරන්න. එහෙනම් ඔන්ලයින් කරන්න අදහසක් තියෙනවා නම් ඒක යාගේ අලුත් රික්වයර්මන්ට් එකක්. ඒකට අපි පද්ධතිය වෙනස් කරලා දෙන්න ඕනේ. පද්ධති පරීක්ෂාවේදී හඳුනා නොගත් දෝෂ තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න වෙනවා. ඒවත් පද්ධති නඩත්තුවේදී සිද්ධ කරන්න වෙනවා. හඳුනා නොගත් දෝෂ. නව තාක්ෂණීය දියුණුව පද්ධතියට යොදා ගන්න සිද්ධ වෙනවා. අලුත් දෘඩාංග අලුත් මෘදුකාංග වලට පද්ධතිය වෙනස් කරන්න සිද්ධ වෙනවා. එහෙනම් බලන්න
ෘඩාංග හා මුදුකාංග වලට වෙනස්කම් ඇති කිරීම හරිනේ. ෘඩාංග මුදුකාංග වෙනස්කම් තාක්ෂණයේ දියුණුවත් එක්ක හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් වෙනස් වෙන්න ඕනේ. ඒක නඩත්තුව. පද්ධතිය ඵලදායී ලෙස මෙහෙයවීමෙන් පසු සොයා ගන්නා වැරදි නිවැරදි කිරීම තවදුරටත් තියෙනවා නම් වැරදි මේවා නිවැරදි කරන්න ඕනේ. හරි. පද්ධතියට නව පරිශීලක අවශ්‍යතා හඳුනා දීම. අලුත් මගේ පුස්තකාලයේදී බතර මේක ඔන්ලයින් කරන්න වෙනවා. උත්තරේ A හා B A B C සියල්ල. අමාරුද මේවා? කියවන්න ටිකක් අමාරුයි නේ. ප්‍රශ්න කියවන්න ටිකක් අමාරුයි නේද? 2012 33 වෙනි ප්‍රශ්න බලන්න. පාසලක නව ස්වයංකරණ ලද පුස්තකාල තොරතුරු පද්ධතියක් මාත් එක්ක කියවන ප්‍රශ්නේ. පාසලක නව සංකරණ කරන ලද පුස්තකාල තොරතුරු පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය. පවතින අත්තිරු පද්ධතිය මුළුමනින්ම නවතා අන්න. එතකොට මතක තියෙනවනේ පවතින අත්තිරු පද්ධතිය මුළුමනින්ම නවත්තනවා කියලා කියන්නේ මොකද්ද? කියන බලන්න ටක් ගාලා මොන පිටුවීමද? පවතින අත්තිරු පද්ධතිය මුළුමනින්ම නවත්තා කියපුවාම මොන පිටුවීමද? ටක් ගාලා උඩින් ඕනේ දැන්. ඒ වෙලාවෙම නතර කරපුවාම මොකද වෙන්නේ? ඍජු පිහිටවීම ඩිරෙක්ට් ඍජු පිහිටවීම මුලින්ම නවතා පද්ධතිය ඍජුවම ආරම්භ කිරීම එතරම් ආරක්ෂාකාරී නොවන බව විදුහල්පතිතුමාගේ අදහසයි. පහත කවර පද්ධති පරිවර්තන ක්‍රම විදුහල්පතිගේ අවශ්‍යතාවය සඳහා යෝග්‍ය වන්නේද? ඍජු ඔය හොඳ නෑ කියලා කියනවනේ. විදුහල්පති කියනවනේ ඍජුවම ආරම්භ කිරීම එතරම් ආරක්ෂාකාරී නොවන බව විදුහල්පතිතුමාගේ අදහසයි. එහෙනම් මොන ක්‍රමද හොඳ? ඍජු හොඳ නෑනේ. එහෙනම් මේ ප්‍රදර්ශකය කියලා ප්‍රොටෝටයිප් කියලා එකක් නෑ. මේක හොඳයි නේද? සමාන්තර ක්‍රියාත්මක කිරීම හෝ මේ කාලාගත කියන්නේ කලාගත කියලා කියන්නේ අධීරමය මේ තියෙන්නේ අධීරමය පරණ සිලබස් එකේ ආපු වචන ඔය තියෙන්නේ ඉතින්. දැන් අපි කියන්නේ මේකට අධීරමය. මේ දෙක හොඳයි නේ. සමාන්තර හෝ අධීරමය පිටවීම අපිට භාවිතා කරන්න පුළුවන්. ඩිරෙක්ට් හොඳ නැත්තම් අර දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ බලන්න. 2013 MCQ එක. ඊළඟ පාසලෙහි දැනට භාවිතා වන අත්‍යුත් ශිෂ්‍ය තොරතුරු පද්ධතිය වෙනුවට පරිගණක අවශ්‍ය නව තොරතුරු පද්ධතියක් ක්‍රිෂ්ණා විසින් සඳහන්. මොකද කියන්නේ මැනුවල් සිස්ටම් එකක් තියෙනවලු. ඉස්කෝලේ මැනුවල් සිස්ටම් එකක් තියෙනවලු. පාසලේ දැනට භාවිතා වන අත්‍යුත් ශිෂ්‍ය තොරතුරු පද්ධතිය වෙනුවට පරිගණක අවශ්‍ය නව තොරතුරු පද්ධතියක් ක්‍රිෂ්ණා විසින් සඳහන් ඇත. මාස දෙකක් ගත වනතුරු පද්ධති දෙකම සමාන්තරව ක්‍රියා භාවිතා කරන ලෙස ඇය යෝජනා කරයි. එයා කියනවා මේ දෙකම මාස දෙකක් විතර පරණ පාවිච්චි කරන්න කියලා. ඇයගේ මේ යෝජනාවට හේතු වන්නේ කුමක්ද? ඇයි එහෙම කියන්නේ? නව පද්ධතියේ තිබිය හැකි දෝෂ නිසා නව පද්ධතිය කියන්නේ අලුතෙන් හදපු software එක. අලුතෙන් හදපු software එකේ තියෙන දෝෂ නිසා දැනට භාවිතා වන පද්ධතියට ඇති විය හැකි අවහිරතා අඩු කරගන්න පුළුවන්. අලුත් පද්ධතියේ දෝෂ ඇතිවීමේ හැකියාව අඩු කර ගැනීම. පද්ධතිය ආරක්ෂාවට තර්ජන අඩු කර ගැනීම. පරීක්ෂා කිරීමට සහ නිදොස් කිරීමට වැය වෙන කාලය අඩු කර ගැනීමට. ඔයාලා හිතන විදිහට මොකද්ද මේකට උත්තරේ? මට ඒවන්න බලන්න. ඇයි ඍජු පිහිටවීම නැතුව සමාන්තර පිහිටවීම කරන්න කියලා කියන්නේ? ඍජු පිහිටවීම කියන්නේ මොකද්ද? තියෙන එක නතර කරලා දැනට මැනුවල් කරන් යන ක්‍රමවේදයක් තියෙනවනේ. දැනට මැනුවල් අපි ගනුදෙනු කරන් යන පුස්තකාලයේ හරි නැත්නම් ඉස්කෝලේ මැනුවල් දැන් මැනුවල් ඇටෙන්ඩන්ස් මාක් කරනවා. මැනුවල් විභාග ප්‍රශ්න පත්‍ර තියෙනවා. මැනුවලි ප්‍රගති වාර්තාව නිර්මාණය කරනවා. මෙන්න මේ වගේ මැනුවල් ක්‍රමවේද ටික නතර කරලා එකපාරටම සිස්ටම් එක කරන්න නැතුව එයා කියනවා මැනුවල් එකක් මාස දෙකක් යනකම් ගිහිල්ලා මේ කම්පියුටර් එකත් මාස දෙකක් යනකම් ගිහිල්ලා ඊට පස්සේ මැනුවල් එක නතර කරන්න කියනවා. ඇයි මෙහෙම කියන්නේ කියන එක කියන්නේ? ඇයි එහෙම කියන නැත්තේ? 10 කට්ටියට තේරුණා නැද්ද ඒක? 10 කට්ටියට මොකද හිතෙන්නේ? මේ බලන්න පළවෙනි කියන්නේ නව පද්ධතියේ තිබිය හැකි දෝෂ නිසා අලුත් පද්ධතියේ තියෙන්න පුළුවන් දෝෂ නිසා දැනට භාවිතා වන පද්ධතියට ඇතිවිය හැකි අවහිරතා අඩු කරගන්න. ඒ කියන්නේ ඇත්තටම
අපි අලුත් සිස්ටම් එකේ මොන හරි දෝෂයක් තිබ්බොත් අපි මැනුවල් කරන් ගියොත් ඒ දෝෂය අපිට නිවැරදි කරගන්න පුළුවන්. නැත්තම් අලුත් සිස්ටම් එකේ දෝෂයක් තිබුණොත් මැනුවල් නතර කරලා තිබ්බොත් ඔව් අපිට දැනට තියෙන පද්ධතියටත් ඒක ලොකු හානියක් වෙනවා. එහෙනම් උත්තරේ මොකක්ද දෙන්න ඕනේ? මේකට 1. පහත් දක්වා ඇති අසම්පූර්ණ වාක්‍ය දෙස බලන්න. යනු පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ එක් ප්‍රධාන අවස්ථාවකි. මොකද්ද පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අවස්ථා 6යි තියෙන්නේ. අවස්ථා හඳුනා ගැනීම, විසඳුම් සැලසුම් කිරීම, විසඳුම් කීතකරණය කිරීම, විසඳුම් පරීක්ෂාව, පද්ධති පිටවීම සහ පද්ධති නඩත්තු. ඒ 6න් එකක් අපිට මේක තියෙන්න ඕනේ. සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම ප්‍රධාන අවස්ථාවක් නෙමෙයි. සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම කියන එක ප්‍රධාන අවස්ථාවක් නෙමෙයි. සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම කියන එක මොකක්ද වෙන්නේ? මේකේ අණු කොටසක්. කේත අත්දැක බැලීම සහ නිදොස් කිරීම. ටෙස්ටිං ඇන්ඩ් ඩිබගින්. ඒක නම් තියෙනවනේ. පරීක්ෂාව කියන විසඳුම් පරීක්ෂාව කියන එක තියෙනවනේ. පරීක්ෂණ එක්ස්ප්‍රෙස් කිරීම. එහෙම එකක් කතා කරේ නෑ. පරීක්ෂණ එක්ස්ප්‍රෙස් කිරීම කියලා එකක් කතා කරේ නෑ. පරීක්ෂණ එක්ස්ප්‍රෙස් කිරීම කියන එකක් තිබ්බා. සැලසුම් කිරීමේ. නේ. භාවිත අත්පොත් වීම. එහෙම මොනවත් නැහැ නේ. එහෙනම් මේකට උත්තරේ 2. ඔබ පාසලේ පවත්නා අත්තිරු ශිෂ්‍ය පරිපාලන පද්ධතිය සංකරණය කිරීමෙන් පසු සමාන්තරව ක්‍රියාත්මක කිරීම වෙනුවට කෙලින්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කෙලින්ම කිරීම නිවැරදි වන්නේද? පහත නිවැරදි වන්නේද? පහත සඳහන් කුමක්ද? නිවැරදි වන්නේ පහත සඳහන් කුමක්ද කියලා යන්නේ. ඔබේ පාසලේ පවත්නා අත්තිරු ශිෂ්‍ය පරිපාලන පද්ධතිය. දැනට මැනුවල් ස්ටුඩන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකක් තියෙනවා. කියන්නේ ඔයාලගේ ළමයිගේ ඇටෙන්ඩන්ස් මාක් කරන ඒවා මෙන්න මේ පරිපාලන පද්ධතිය ගැන තමයි කියන්නේ. ඔටෝමැටික් කරන්න වෙනවා. කියන්නේ කම්පියුටරයිස් කරන්න වෙනවා. පසු සමාන්තරව ක්‍රියාත්මක කිරීම වෙනුවට ඒ කියන්නේ පරණ එකයි අලුත් එකයි දෙකම තියන් ඉන්නවා වෙනුවට ඍජු ක්‍රියාත්මක කිරීම, කෙලින්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කෙලින්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙන්න මේක නිවැරදි වන්නේද කියලා අහනවා. සමාන්තර ක්‍රියාත්මක කිරීමට යෝජනා කිරීම. එතන එන්න ඕනේ කෙලින්ම ක්‍රියාත්මක කිරීමට යෝජනා කිරිනි. යෝජනා කිරිනි. එසනවා කෙලින්ම කිරීම නිවැරදි වන්නේද? ඒක පොඩි එකක් තියෙනවා. කෙලින්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කුමක්ද? බලන්න ප්‍රශ්නයි කරන්නේ. ඒතර කියන්නේ මේ සමාන්තරව ක්‍රියාත්මක කිරීම වෙනුවට කෙලින්ම ක්‍රියාත්මක කිරීමට යෝජනා කරලා යෝජනාවක් තියෙනවා. එතන කියනවා කෙලින්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත කුමක්ද කියලා අහන්නේ. කෙලින්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කුමක්ද? මෙන්න කෙලින්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කෙලින්ම ක්‍රියාත්මක කිරීම දැස මෙතන යන්න ඕනේ ඈ ගොඩක් එක කතා ගන්න. කෙලින්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කුමක්ද? සමාන්තර ක්‍රියාත්මක කිරීමට වඩා කෙලින්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඉහළ පිරිවැයක් දැරිය යුතුයි. සමාන්තර ක්‍රියාත්මක කිරීමටද වැඩිපුර වියදම් යන්නේ ඍජු ක්‍රියාත්මක කිරීමටද? කෙලින්ම ක්‍රියාත්මක කිරීමට වෙච්ච වියදමක් යන්නේ නැහැ නේ. මොකද තියෙන එක නතර කරලා අලුත් එක කරන් යන සමාන්තර ක්‍රියාත්මක කිරීමට වියදම් වැඩි. අයියේ. පරණ එකත් කරන් යන්න ඕනේ, අලුත් එකත් කරන් යන්න ඕනේ. එතකොට වියදම් වැඩි. මේ කියන එක වැරදි නේ. සමාන්තර ක්‍රියාත්මක කිරීමට වඩා කෙලින්ම ක්‍රියාත්මක කිරීමට ඉහළ පිරිවැයක් යනවා කියන එක වැරදි. කෙලින්ම ක්‍රියාත්මක කිරීමට ඉහළ පිරිවැයක් යන්නේ නැහැ. ඒක වැරදි. කෙලින්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මිනිස් බලය සමාන්තර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මිනිස් බලයට වඩා වැඩි වේ. ඒකත් වැරදිනේ. කෙලින්ම ක්‍රියාත්මක කිරීම කියන එකේදී පරණ එක නතර කරනවානේ. එතකොට මිනිස් බලය අඩු වෙනවා. ඒකත් වැරදි. සංකරණ කරන ලද පද්ධතියේ ගැටලු ඇති වූ විට අත්තිරු පද්ධතියට යලි ගමන් කිරීම අපහසු වේ. ඒක නම් හරි නේද? දෙකම නැති නිසා දැන් එයා කියන්නේ සමාන්තර
දෙකම කරන් යනවා වෙනකොට එකක් නතර කරනවානේ කියලා කියන්නේ. එතකොට සංකරණ කරන ලද පද්ධතියේ ගැටලු ඇතුව විට අත්තිරු පද්ධතියට යලි ගමන් කිරීමට අපහසු වේ. හරිනේ. ඒ කියන්නේ අත්තිරු පද්ධතිය නතර කරලානේ. එහෙම වෙච්චාම ආයෙ ගමන් කරන්න බෑ. කෙලින්ම ක්‍රියාත්මක කිරීම සඳහා සමාන්තර ක්‍රියාත්මක කිරීමට වඩා පාසල් කාර්යාලයේ වැඩි භෞතික ඉඩක් අවශ්‍ය වේ. ඒ මොකද කියන්නේ? කෙලින්ම කියන්නේ ඍජු ක්‍රියාත්මක කිරීම සඳහා සමාන්තර ක්‍රියාත්මක කිරීමට වඩා වැඩි ඉඩක් ඕනලු නෑනේ. ඒකත් වැරදිනේ. එහෙම ඕනේ නෑනේ. කෙලින්ම ක්‍රියාත්මක කරද්දී ඉඩ අඩුයි. සමාන්තර ක්‍රියාත්මක කරද්දී ඒ කම්පියුටර් සිස්ටම් එක කරන්නත් ඕනේ. මැනුවල් කරන්නත් එපා සමාන්තර කියන්නේ. එහෙනම් මේකට හරි තුන්වෙනි උත්තරේ සංකරණ කරන ලද පද්ධතියේ ගැටලු ඇතුව විට කියන්නේ ඍජු ක්‍රියාත්මක කරාට පස්සේ මොකද වෙන්නේ? දැන් උදාහරණයක් හිතන්නකෝ. ඔයාලා ඉස්කෝලේ ප්‍රගති වාර්තාව නිර්මාණය කරන එක දැනට මැනුවල් කරන් යනවා. ඒකලා එකපාරටම ඒක නතර කරන්න කියලා එයාලා කියනවා ප්‍රගති වාර්තාව හදන එක දැන් අපි කම්පියුටරෙන් කරමු කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? මාසයක් විතර යද්දී කම්පියුටර් සිස්ටම් එක තනිකර අවුල් වැරදි. දැන් මොකද වෙන්නේ? මැනුවලුත් නතර කරලා. දැන් කම්පියුටර් සිස්ටම් එකේ තොරතුරු වැරදි. මැනුවලුත් මාසයකට කලින් නතර කරලා දැන් ආයේ මැනුවල් යන්න ලොකු ගැටලුවක් වෙනවා. මැනුවල් යන්න අපහසුයි. ඒකයි ඍජු ක්‍රියාත්මක කිරීමේ තියෙන ලොකු අවදානම ඕනෝකයි. එහෙනම් ඒ කියන්නේ සංකරණ කරන ලද පද්ධතියේ ගැටලුවක් තිබ්බොත් නැවත අත්තිරු පද්ධතියට යන්න බෑ. යන්න අමාරුයි. බෑ නෑ අමාරුයි. රයිට්. පැහැදිලිද ඒක? මේ වගේ ප්‍රශ්නකින් ටිකක් වැඩිපුර කියවන්න ඕන. කියවන්න තමයි ඔලුවට දවසක් ගන්න පුළුවන්. ඔබේ පාසල එහි පුස්තකාලයේ කටයුතු සංකරණය කිරීමට තීරණය කරයි. නව පද්ධතියේ අවශ්‍යතා ගොනු කිරීම සඳහා පවරන ලද කණ්ඩායමේ ඔබද සිටී. මෙම කර්තව්‍යය සඳහා පහත දැක්වෙන ශිල්පීය ක්‍රම කණ්ඩායමේ එක් සමාජිකයෙක් යෝජනා කරයි. සම්මුඛ සාකච්ඡා පැවැත්වීම, ප්‍රශ්නාවලියක් බෙදා ගැනීම, ලේඛන නිරීක්ෂණය, තොරතුරු ලබා ගැනීම සඳහා ඉහත ශිල්පී ක්‍රම වලින් ගැලපෙන්නේ කුමක්ද? මට උත්තරේ වන්න. මේක එච්චර අමාරු නෑ, ලේසි. තොරතුරු ලබා ගැනීම සඳහා ඉහත සාධාරණ ශිල්ප ක්‍රම වලින් ගැලපෙන්නේ කුමක්ද? සම්මුඛ සාකච්ඡා තියෙනවද? තොරතුරු රැස් කිරීමේ ක්‍රමවේදවල සම්මුඛ සාකච්ඡාවක් තියෙනවද? නේ තියෙනවනේ. සම්මුඛ සාකච්ඡාවක් කරන්න පුළුවන්. ටියුට් එක බලන්නකො මේ. නිරීක්ෂණයේ සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි, වාර්තා හා ලිපිගුණ පරීක්ෂා, මූලාදර්ශ භාවිතය. නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි, වාර්තා හා ලිපිගුණ නිරීක්ෂණය, මූලාදර්ශ භාවිතය. සම්මුඛ සාකච්ඡාවක් තියෙනවනේ. සම්මුඛ සාකච්ඡාවක් තියෙන එක මතක තියාගෙන ඉන්න ඕනේ. ප්‍රශ්නාවලි බෙදා ගැනීම තියෙනවනේ. ප්‍රශ්නාවලි භාවිතය තියෙනවනේ. ලේඛන නිරීක්ෂණයේ වාර්තා හා ලිපිගුණ පරීක්ෂාව. ඔන්න. ඒක වෙනම තියෙනවා මේ. නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි, වාර්තා හා ලිපිගුණ නිරීක්ෂණය, මූලාදර්ශ භාවිතය. ටියුට් එක බලුවාම ටක් ගාලා උත්තරයක් හිතා ගන්න පුළුවන් ඔයාලට. ඊට 15 පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අඩංගු ක්‍රියාකාරකම් මේවා කරන්නේ නැහැ. මේවා නිතර කරන්න කියවන්න තමයි ඔයාලගේ ඔළුවට අදහසක් එන්නේ. ACTH මතක තියාගන්න. පද්ධති සංවර්ධනය කියන්නේ මේ තියෙන කීතකරණයට. පද්ධති සංවර්ධනය කියන්නේ කීතකරණයට. ශක්තිතා අධ්‍යයනය කියන්නේ පළවෙනි පියවරම තමයි. පද්ධති ස්ථාපනය කිරීම කියන්නේ පිහිටවීම. නඩත්තු දන්නවනේ. ගැටලුව අර්ථ නිරූපණය කියන්නේ පළවෙනි පියවරම තමයි. පද්ධති විශ්ලේෂණය කියන්නේ පළවෙනි පියවරම තමයි. පද්ධති සැලසුම් කිරීම ගැන දන්නවා. හරි වැරදි පරීක්ෂා කිරීම ගැන දන්නවා. ඒතකොට මතක තියාගන්න මම මේක නිකන් ඔයාලට කියන්නම්. ඒ වගේ දී වැදගත් වෙනවා. මේකෙදි ඉස්සල්ලාම ගැටලුව අර්ථ නිරූපණය කියන එක අපි පැහැදිලි කරනවා. පළවෙනි පියවර විදිහට ගැටලුව අර්ථ නිරූපණය. පළවෙනි පියවර විදිහට ගන්න ගැටලුව අර්ථ නිරූපණය. දෙවෙනි එකට ශක්තිතා අධ්‍යයනය. රයිට්. තුන්වෙනිට තමයි පද්ධති විශ්ලේෂණය කරන්නේ. ඊට පස්සේ අනිත් ටික.
හතරවෙනියට දැන් පද්ධති විශ්ලේෂණය කරනාට පස්සේ සැලසුම්කරණය කරනවා. ඊළඟට අපි අර දැන් O level වලදී ඉගෙන ගත්තේ දෙවෙනි පියවර සැලසුම් කිරීම. පස්වෙනියට පද්ධතිය සංවර්ධනය ඩෙවලොප්මන්ට් කරනවා, කෝඩ් කරනවා. කෝඩ් කරලා පස්සේ 6 වෙනියට ටෙස්ට් කරනවා. 6 වෙනියට මේක ටෙස්ට් කරන්න තියෙන්නේ. ටෙස්ට් කරලා 7 වෙනියට පිහිටුවනවා. ඉන්ෂෝර් කරනවා. 8 වෙනියට පද්ධතිය නඩත්තු කරනවා. මේක ගැන ලොකුවට හිතන්න යන්න එපා. මේක ඇවිල්ලා අපේ පරණ සිලබස් එකේ අපිට 2016 පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පරීක්ෂා කිරීමේ අධීරයට පහත දැක්වෙන ක්‍රියා ඇතුළත් වේ. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ඒකක පරීක්ෂාව. ඉහත පරීක්ෂා කිරීමේ නිවැරදි අනුපිළිවෙල වන්නේ කුමක්ද? ඉස්සලාම් බලන්නකෝ. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන්නේ මොකද්ද? මේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා කියන්නේ ඇත්ත දත්ත දාලා පරීක්ෂා කරනවා. ඇත්තම දත්ත දාලා පරීක්ෂා කරන එක තමයි ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා කියන්නේ. කොටස් වෙන වෙනම පරීක්ෂාව කිරීමට අපි කියනවා ඒකක පරීක්ෂාව. කොටස් ටික වෙන වෙනම පරීක්ෂා කිරීමට ඒකක පරීක්ෂාව. එහෙනම් එකට වෙන්න ඕනේ ඒකක පරීක්ෂාව. ඒ ටික එකතු කරනවාට කියනවා සමස්ත පරීක්ෂාව. කොටස් ටික එකට කරනවාට කියනවා අපි සමස්ත පරීක්ෂාව. එහෙනම් දෙකට සමස්ත පරීක්ෂාව. තුනට පද්ධතියේ මුළු පද්ධතියටම දත්ත දාලා කරන පරීක්ෂාවට පද්ධති පරීක්ෂාව කියනවා. එහෙනම් තුනට වෙල පද්ධති පරීක්ෂාව. එහෙනම් අන්තිමේට තමයි මේ ඇත්තරම දත්ත දාලා පරීක්ෂා කරන්නේ හතරවෙනි. එහෙනම් උත්තරේ ඉස්සලාම D එකට D එකට D තියෙන මේ උත්තරේ විතරයි නේ. දෙකට B තුනට C හතරට A. දාහත කියවන බලන්න. අපොස විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් කිරීම සඳහා දැනට පවතින අත්තිරු පද්ධතිය වෙනුවට විභාග නැවත සමීක්ෂණයට රීකරෙක්ෂන් කියලා දාන්න. සාමාන්‍ය පෙළ විභාගයට නැවත පරීක්ෂණය රීකරෙක්ෂන් දාන එක ගැන කියන්නේ. නැවත අයදුම් කිරීම සඳහා දැනට පවතින අත්තිරු පද්ධතිය වෙනුවට නව මාර්ගගත පද්ධතියක් හඳුන්වා දීමට යෝජනා තිබේ. ඔන්ලයින් ක්‍රමයක් යනවා. එම යෝජනාවට අදාළ පහත දැක්වෙන වගන්ති සලකන්න. යෝජිත පද්ධතිය යෝජනා කරන ලද පද්ධතිය අලුත් පද්ධතිය. නැවත සමීක්ෂණ ක්‍රියාවලියෙහි කාර්යක්ෂමතාවය වැඩි දියුණු කර ඇත. ඇත්තද කතාව? ඔන්ලයින් ක්‍රමයක් හඳුන්වලා දුන්නොත් යෝජිත පද්ධතිය. ඒ කියන්නේ දැනට අපි යෝජනා කරපු ඔන්ලයින් පද්ධතිය. යෝජිත පද්ධතිය කියලා කියන්නේ මේ ඔන්ලයින් එක. අපි හඳුන්වා දෙන්නේ ඔන්ලයින් පද්ධතිය. නැවත සමීක්ෂණ ක්‍රියාවලිය කියන්නේ රීකරෙක්ෂන් ක්‍රමවේදය. රීකරෙක්ෂන් ක්‍රමවේදයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු වෙනවා නේද? වෙනවා. ඇයි ඒ? ඉතින් ඔන්ලයින් ක්‍රමේ කාර්යක්ෂමතාව වැඩි වෙනවා කියන එක අහන්න දෙයක් නැහැ නේ. මොකද මිනිස්සුන්ට ෆෝම් ෆිල් කරගෙන මේ පෝස්ට් ඔෆිස් ගානේ ගිහිල්ලා ඇප්ලයි කරන්න දෙයක් නැහැ. කෙලින්ම ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්. හරි ඒක කාර්යක්ෂමතාව වැඩි වෙනවා. යෝජිත පද්ධතිය ඒ කියන්නේ ඔන්ලයින් සිස්ටම් එක නැවත සමීක්ෂණ ක්‍රියාවලියෙහි ප්‍රතිඵලවල නිවැරදිතාවය වැඩි දියුණු කරනු ඇත. ඒ මොකක්ද කියන්නේ? යෝජිත පද්ධතිය නැවත සමීක්ෂණ ක්‍රියාවලියෙහි ප්‍රතිඵලවල නිවැරදිතාවය වැඩි දියුණු කරනවා. එහෙම වෙනවද? ප්‍රතිඵලවල නිවැරදිතාවය වැඩි දියුණු කරන එක නම් සිද්ධ වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා යෝජිත පද්ධතිය ඔන්ලයින් සිස්ටම් එක නැවත සමීක්ෂණ ක්‍රියාවලියෙහි ප්‍රතිඵල ලැබෙන ප්‍රතිඵල ටික ඒ ප්‍රතිඵලවල නිවැරදිතාවය ගැන අපිට කියන්න බෑනේ. ඒක කරන්නේ මේ රීකරෙක්ෂන් එක ගන්න මේ කවුද මේ සිස්ටම් එකේ කියන්නේ මේ ඒක යූසර්ස්ලානේ බලන්නේ. ඒක චුට්ටක් තියමු. යෝජිත පද්ධතිය අන්තර්ජාලයට ප්‍රවේශ වීමේ අවස්ථාව නැති අයදුම්කරුවට හරි. එහෙනම් ඒක හරි. ඍණාත්මකව බලපානවා. මොකද ඉන්ටර්නෙට් නැති කට්ටියට කොහොමද එන්නේ? ඍණාත්මකව බලපානවා. AC නම් හරි. B ගැන මොකද කියන්නේ? B ගැන මොකද කියන්නේ? B නම් ඔය ගන්න බෑ. එතන ඉතින් මම මාක්ස් ස්කීම් එකේ තියෙනවා කියලා. 10 AC තමයි ඔගේ හරියන්නේ. AC. මොකද මෙයා කියන්නේ යෝජිත පද්ධතිය නැවත සමීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵලවල. ඒ කියන්නේ දැන්
අපි රීකරෙක්ෂන් දා මේ අලුත් සිස්ටම් එක හදන්නේ මේ රීකරෙක්ෂන් දාන්නනේ. ඒ කියන්නේ තියෙන සිස්ටම් එකේ කියන්නේ දැන් තියෙන්නේ දැනට රීකරෙක්ෂන් දාන්නේ කොහමද? ඇප්ලිකේෂන් එක කරගෙන ෆිල් කරලා අපට අවශ්‍ය විෂයන් ටික රීකරෙක්ෂන් දාන්න සල්ලි බඳලා පෝස්ට් එක යවනවා. ඒ ක්‍රමවේදය ඔන්ලයින් ක්‍රමයක් යන්නේ. ඔන්ලයින් අපේ සල්ලි ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරලා ඔන්ලයින් ඇප්ලිකේෂන් එක පුරවලා රීකරෙක්ෂන් කරලා දෙන්න කියනවා. ඒතකොට ඒක ඇප්ලිකේෂන් එක දාන එක විතරයි. ආයෙ රීකරෙක්ෂන් කරන්නේ එතන ඉන්න ගුරුවරු ටික. එතනදී ප්‍රතිඵල වල නිවැරදිතාවය ගැන අපිට වාග් කියන්න බෑ. ඒක වාග් කියන්න වෙන්නේ කවුරු මතද? බලන කට්ටිය මත. උත්තරේ 2. 2017 පුස්තකාලාධිපතිගේ යෝජනාව හා සම්බන්ධ පහත වගන්ති සලකා බලන්න. නව පද්ධතිය මගින් පොත් වෙන් කර ගැනීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වර්ධනය කරයි කොටසක් 18 එකට. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයට අදාළ දියලි ආකෘතිය සම්බන්ධයෙන් පහත වගන්ති කවර වගන්ති සත්‍ය වේද? දියලි ආකෘතිය. බලන්න මේ කලින් ප්‍රශ්න කලින් පහුගිය බහුවර්ණ ප්‍රශ්න ඔක්කොගෙම ඇහුවේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ගැන විතරයි. පියවර ටික ඇහුවා. දැන් 2018 19 20 ප්‍රශ්නවලදී අර දියලි ආකෘතිය පුනර්කරන වෘද්ධි ආකෘතිය සම්බන්ධව අහනවා. මෙම ආකෘතියේදී ඊළඟ අවධියේ කාර්ය ආරම්භීමට පෙර වත්මන් පවතියේ කාර්ය සම්පූර්ණ කරන්න ඕනේ. හරි නේද? දියලි ආකෘතිය මොකද ඉන්නෝනේ? අර මෙහෙම දියල්ලක් වයි ගලා යන්නේ. පළවෙනි පියවරට පස්සේ දෙවෙනි පියවර, දෙවෙනි පියවරට තුන්වෙනි පියවර, තුනට පස්සේ 4, 4ට පස්සේ 5, 5ට පස්සේ 6. එහෙනම් මෙම ආකෘතියේදී ඊළඟ අවධියේ කාර්ය ආරම්භීමට පෙර වත්මන් අවධියේ කාර්ය සම්පූර්ණ කළ යුතුය. ඒක හරි. ඊළඟ පියවරට යන්න කලින් පියවර කරන්න ඕනේ. මේ ආකෘතිය පද්ධතියක් මූලික සරල පද්ධතියක් ලෙස පටන්ගෙන පසුව පුනර්කරන වෘද්ධි රටාවක් තුළ සවිස්තරයි. එහෙම නැහැනේ පුනර්කරන වෘද්ධි කතාවක් නැත. දියලි ආකෘතියේ මේ ආකෘතියේදී සාමාන්‍යයෙන් භාවිතා කරුවන් පද්ධතිය දැකගන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ මුල් අදියරවලදීය නෑ නේද? මේ දියලි ආකෘතියේදී මොකද වෙන්නේ? භාවිතා කරන කට්ටිය පද්ධතිය දැකගන්නේ කවදද? මේ අවසාන පියවරේදී තමා සිස්ටම් එක දකින්න වෙන්නේ යාට. එහෙනම් උත්තරේ හරි උත්තරේ ඒ පමණි. මේක තේරුණාද? 31 බලන්න. right. ඊළඟ බලන්න. 31 පහත වම් තීරුවේ A සිට D දෙක ලේබල් කර ඇති නව පද්ධතියක් ක්‍රියාත්මක තත්වයට ගැනීමට භාවිතා කළ හැකි පියවර 4ක් තියෙනවා මේ පැත්තේ මේ පැත්තේ තියෙනවා පියවර 4ක්. ඍජු පිහිටුවීම, සමාන්තර පිහිටුවීම, නියමමය පිහිටුවීම, අවදිමය පිහිටුවීම. මතකද ඍජු පිහිටුවීම කියන්නේ තියෙන එක නතර කරලා අලුත් එක කරන් යනවා. ඍජු පිහිටුවීම කියන්නේ තියෙන එක නතර කරලා අලුත් එක කරන් ගියා. සමාන්තර පිහිටුවීම කියලා කියන්නේ තියෙන එකයි අලුත් එකයි යම් කිසි කාලයක් තුල කරගෙන යනවා. සමාන්තර පිහිටුවීම. නියමමය පිහිටුවීම කියන්නේ කුඩා කොටසක් මුළු සිස්ටම් එකම කුඩා ප්‍රදේශයක් තුල දාලා මේක එන්න ව්‍යාප්ත කරනවා. අවදිමය පිහිටුවීම කියලා කියන්නේ පියවරෙන් පියවර මේක පිහිටවනවා. එහෙනම් බලන්න ආයතනයේ තෝරාගත් පරිශීලකයන්ට නව පද්ධතිය ස්ථාපනය කර දෙයි. මේක නව පද්ධතිය ස්ථාපනය කර පියවර කිහිපයකින් ක්‍රියාත්මක කරනු ලබයි. නව පද්ධතිය ස්ථාපනය කළ සැනින්ම එය ක්‍රියාත්මක වීමට ඉඩහරි අතිජ්ජාන පද්ධති නැත්නම් ඕවර්ලැපින් වෙතොත් ඉක්මනින් නවතුනු ලබයි. යම් කාල පරාසයකදී පැරණි හා නව පද්ධති දෙකම එකට ක්‍රියාත්මක කරනු ලබයි. හරි මේ S පැහැදිලිනේ. S කියන එක නම් කෙලින්ම ගන්න පුළුවන් කාටද? S කියන එක ගන්න පුළුවන් B ටනේ. B ට S B ට නම් S. නව පද්ධතිය ස්ථාපනය කළ සැනින්ම ඒ ක්‍රියාත්මක වීමට ඉඩ හරි අතිජ්ජාන පද්ධතිය නැත්නම් ඕවර්ලැපින් සිස්ටම් වෙදොත් ඒ කියන්නේ එකවර දෙක තුනක් යන ඒවා තිබ්බොත් ඉක්මනින් නවත්තනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේකේ මේ වචනේ බලන්නකො ස්ථාපනය කළ සැනින්ම එය ක්‍රියාත්මක වීමට ඉඩ හරි. එතන කියන්නේ ඩිරෙක්ට් නේ. එහෙනම් A ට R
ඊට r තියෙනවද දැන් එහෙම දැන් ඔයාලා MCQ ලියද්දි ඒ දෙක ඉස්සෙල්ලාම බලන්න ඊට r තියෙනවා තුනක් තියෙනවා ඊට r තියෙනවා තුනක් තියෙනවා නේ එහෙනම් ওই තුනෙන් එකක් තමයි හරි උත්තරේ ඊට r තියෙන ඒවා තුනක් තියෙනවා එහෙනම් ওই තුනෙන් උත්තරේ හරි එහෙනම් ඊට බලන්න b ටෙස්ට් තියෙනවද කියලා b ටෙස්ට් තියෙනවා දෙකක් තියෙනවා එහෙනම් ওই උත්තර දෙකෙන් තමයි හරියන්නේ c බලන්න ඕනේ නියමමය පිහිටුවීම නියමමය පිහිටුවීම කියන්නේ කුඩා කොටසක් මුළු පද්ධතියම කුඩා ප්‍රදේශයක දානවා ඒ අදහස් තියෙනවනේ මෙතන මේ ආයතනයේ තෝරා ගන්නා ලද පරිශීලකයන්ට නව පද්ධතිය ස්ථාපනය කර දෙයි. මේක තියෙනවා පියවර කිහිපයක් මගින් ක්‍රියාත්මක කරවයි. එහෙනම් Q ට තියෙන්නේ D. නේ D ට Q තියෙනවා මෙතන C ට එහෙනම් උත්තරේ 3. උත්තරේ 3 දී. C ට එන්නේ P. C ට P. C ට P. ඔන්න එනවා part B එකට. අපි part B එකේ පොඩ්ඩක් අගේ නම් වලට කරමුද බලන්න. part B එකේ අගේ නම් වලට කරමුද බලන්න. අගට යන්න යන්න ටිකක් විස්තර වැඩි ඒකයි. 2018 බලන්න. part B එක 2018 දියාලි ආකෘතිය දියාලි waterfall ජීවන චක්‍ර ආකෘතිය හා පුනර්කරන වෘද්ධි ආකෘතිය අතර ප්‍රධාන වෙනස්කම් කුමක්ද? මොකද්ද ප්‍රධාන වෙනස? දියාලි ආකෘතියයි පුනර්කරන වෘද්ධි ආකෘතියේ වෙනස තමයි අතරම දියාලි ආකෘතියේ සියලු පියවර අවසන් වෙනකම් මුදුකාංගයේ දකින්න හම්බෙන්නේ නැහැ. දියාලි ආකෘතියේ පියවර සියල්ල අවසානය වෙනකම් මුදුකාංගයේ දැකිය නොහැක. පුනර්කරන වෘද්ධි ආකෘතියේ කෙටි අවශ්‍යතාවයක් පදනම් කරගෙන මුදුකාංගයේ නිර්මාණය වේ. කෙටි අවශ්‍යතාවයක් හඳුනාගෙන මුදුකාංගයේ නිර්මාණය කරයි. ලියන්න ඕනේ නැහැ නේ ඔයාලා ලියා ගන්න පුළුවන් නේද? දියාලි ජීවන චක්‍ර ආකෘතිය සහ පුනර්කරන වෘද්ධි ආකෘතිය අතර ප්‍රධාන වෙනස්කම් දියාලි ආකෘතිය කියලා කියන්නේ ඇයි මේක ගලන් යනවනේ. දියාලි ආකෘතියේ දී මුදුකාංගය දැක ගැනීමට වැය වෙන කාලය වැඩි කියලා ඉවත් කමක් නැහැ. විශාල කාලයක් ගත වේ. පුනර්කරන වෘද්ධි ආකෘතියේදී එක් අවශ්‍යතාවයක් හඳුනාගත් විගස මුදුකාංග කොටසක් නිර්මාණය වේ. මෙතන ලියන්න ඉන්න මදි ඉතින් ඔයාලා වෙනම කොලයක ලියන්න මම මේ පොඩි ඉඩක් තියලා තියෙන ඉතින් ඔයාලට ලියලා පෙන්නන්න ඕන නිසා ඔයාලා වෙනම කොලයක ලියන්න. පුනර්කරන වෘද්ධි ජීවන චක්‍ර ආකෘතිය එක් වාසියක්. මේකේ තියෙන වාසිය තමයි වාසි ගොඩක් තියෙනවානේ. එකක් කිව්වොත් මේ පුනර්කරන වෘද්ධි ආකෘතිය මේ. ඇත්තටම මේකේ ප්‍රධාන එක් වාසියක් තමයි මුදුකාංගය ඉතා ඉක්මනින් මුදුකාංගය අපට ලබා ගන්න පුළුවන්. නේ. ඉතා ඉක්මනින් මුදුකාංගය ලබා ගන්න පුළුවන්. ඉතින් අපට ඒ කියන්නේ අවශ්‍යතා ටික හඳුනා ගන්න ලොකු කාලයක් වැය වෙන්නේ අපිට. අවස්ථා සියල්ල හඳුනා ගන්න විශාල කාලයක් ගතවන්නේ නැත. අවශ්‍යතා සියල්ල හඳුනා ගැනීමට විශාල කාලයක් ගතවන්නේ නැත. දැන් අපි මෙහෙම ලියමු. මුදුකාංගය කියන්නේ සරල උත්තර ලියුනේ මුදුකාංගය ඉතා ඉක්මනින් දැක ගැනීමට පුළුවන්.
ලබා ගැනීමට පුළුවන්. මුදුකාංගය ඉතා කෙටි කාලයකින් මුදුකාංගය ඉතා කෙටි කාලයකින් ලබාගත හැක. මුදුකාංගය ඉතා කෙටි කාලයකින් ලබාගත හැක. ඔගේ පොඩි උත්තර ලියන්න. ලකුණු දෙකේ වනේ මේකට එක ලකුණයි. මේකට ලකුණයි. මේකට එක ලකුණයි. ලකුණු ගානේ හම්බෙන්නේ. ඊළඟට කියනවා මට ඒක ඉතින් මේකින් කරනවා. මේක වීඩියෝ එක දාන්නම් මම. පාසල් කළමනාකරණ පද්ධතියක් සැකසීම සඳහා දායක වූ කණ්ඩායම විසින් භාවිතා කරන ලද පද්ධති සංවර්ධන ජීවන චක්‍රයට අදාළ සමහර ක්‍රියාකාරකම් A සිට G දක්වා ඇත. ඒ සඳහා යොදාගත් පද්ධති සංවර්ධන ජීවන චක්‍ර අවධියේ P සිට U තෙක් ලේබල් කර ඇත. A සිට G දක්වා තියෙන ක්‍රියාකාරකම් ටික පද්ධති ජීවන චක්‍රයේ තියෙන අවධි ටික තියෙනවා P සිට U දක්වා. ඔන්න තියෙනවා P කියන්නේ අවශ්‍යතා හඳුනා ගැනීම, Q කියන්නේ විසඳුම් සැලසුම් කිරණය කිරීම, R කියන්නේ විසඳුම් ක්‍රියාත්මක කිරීම. එතන විසඳුම් ක්‍රියාත්මක කිරීම කියන්නේ මෙතන ඇත්තටම ඇවිල්ලා විසඳුම් ක්‍රියාත්මක කිරීම කියන අදහස ගන්න මොකද්ද? කේතකරණය කියන එක. කේතකරණය කියන එක. ක්‍රියාත්මක කිරීම කියන එතන අදහස් කරන්නේ කේතකරණය. විසඳුම් පරීක්ෂා කිරීම සහ නිවැරදි කිරීම ටෙස්ටිං පද්ධති පිහිටුවීම පද්ධති නඩත්තුව ඔන්න ඔය පියවර ටික තියෙනවා. ක්‍රියාකාරකම් මාස 3ක් පුරාවට පවතින අත්තිරු පද්ධතිය හා අලුතින් නිපැයූ පද්ධතිය සමාන්තරව භාවිතා කිරීම 3 මාස අවසානයේදී අත්තිරු පද්ධතිය භාවිතය නවතා දැමීම. අපි දැන් මෙහෙමයි ගාන කියවන යද්දී පොඩි අදහසක් ගමු. මේ තියෙන්නේ මොකක්ද මේ? ඒ වලින් කියන්නේ පද්ධති පිහිටුවීමක් නේද? සමාන්තර පිහිටුවීම නේ මේ කියන්නේ. එහෙනම් මේ ගැන මේ කතා කරන්නේ මොකක් ගැනද? උඩ තියෙන අකුරු වලින් T අකුර ගැනනේ. මම මෙතන දානවා මේ තියෙන T අකුර ගැන මෙයා කියන්නේ. කියලා මම පොඩි පැන්සලෙන් ලියා ගන්නවා. ගණන් කියවද්දී අදහසක්නේ සමාන්තර පිහිටුවීම. ක්‍රියායන සැලසුම් දත්ත සමුදා ආකෘති සහ පරිශීලක අතුරු මුහුණත් ආදී මුදුකාංග ක්‍රමලේඛන බවට පත් කිරීම. අන්න සැලසුම් ක්‍රමලේඛන බවට පත් කරනවා. සැලසුම් ටික මේ අපි හදාගත්ත සැලසුම් දත්ත සමුදා ආකෘති සහ අතුරු මුහුණත් ටික මුදුකාංග ක්‍රමලේඛන බවට පත් කිරීම. එහෙනම් මුදුකාංග ක්‍රමලේඛන බවට පත් කිරීම කියන එක සිද්ධ කරන්නේ තුන්වෙනි පියවරේදී විසඳුම් කේතකරණයේදී මේ සුදුසු පරිගණක මුදුකාංගයක් භාවිතා කරමින් පද්ධති සැලසුමේදී ගොඩනගාගත් සැලසුම අනුව නව පද්ධතිය කේතකරණය කරයි. අන්න ඒකෙදි සිද්ධ වෙන්නේ මොනවද? මෙන්න මේ පරිවර්තන ටික සිද්ධ වෙනවා. මොනවද? ක්‍රමලේඛන බවට පරිවර්තන සිදු කරනවා. එහෙනම් මේ තියෙන්නේ විසඳුම් ක්‍රියාත්මක කිරීම R. මේ R ගැන කියන්නේ වත්මන් ක්‍රියායන හඳුනා ගැනීම සඳහා විදුහල්පති, ගුරුවරුන්, පුස්තකාලාධිපති සහ අනිකුත් පාර්ශව මුණ ගැසීම. අන්න මොකද්ද මේ පළවෙනි පියවරනේ? අවශ්‍යතා හඳුනා ගැනීම. P අවශ්‍යතා හඳුනා ගැනීම. ඒ කියන්නේ ක්‍රියායන දැනට තියෙන தත්ත්වය හඳුනා ගන්න. මේ හැමෝම එක සාකච්ඡා කිරීම. වාර විභාග ලකුණු ලැයිස්තු, පුස්තකාල නාමාවලි, බැහැර දීමේ කාඩ්පත්, දෛනික පැමිණීමේ ලේඛන යනාදී ආදර්ශයක් එකතු කර ගැනීම. මේ තියෙන වාර්තා හා ලිපිගුණ පරීක්ෂාව නේද? ඒකත් P පියවරේ තියෙන්නේ පළවෙනි එකේ. වාර්තා හා ලිපිගුණ පරීක්ෂාව කියන එක. දැනට මුහුණ දෙන ගැටලු සහ නව පද්ධතියේ අපේක්ෂා වටහා ගැනීමට විදුහල්පති, පුස්තකාලාධිපති සහ අංශ ප්‍රධාන ගුරුවරුන් සමග සම්මුඛ සාකච්ඡා. ඒකත් P පියවරේදී කරන්නේ. පළවෙනි එකේදී කරන්නේ තොරතුරු රැස් කිරීමේ ක්‍රමවේද. මේ දෙකම පාවිච්චි කරන්නේ තොරතුරු රැස් කිරීමේ ක්‍රමවේද වලට. F නව පද්ධතිය වසරක් භාවිතා කළ පසු විදුහල්පති විසින් ඉල්ලුම් කරන ලද වෙනස්කම් ඇතුළත් කිරීමට නව කේතස් කොටස් ලිවීම. මොකද්ද මේ? අවුරුද්දක් සිස්ටම් එක පාවිච්චි කරලා software එක අවුරුද්දක් පාවිච්චි කරලා principal කියනවා මේක මට පොඩ්ඩක් අප්ඩේට් කරලා දෙන්න කියලා. එහෙනම් මේ පද්ධති නඩත්තුව U
ඔන්න වගේ ටක් ටක් ගාලා හිතලා දාගන්න. නව පද්ධතිය 6 මාසක් භාවිතා කළ පසු පුස්තකාලාධිපති මේ පෙන්වා දුන් වරදක් නිවැරදි කිරීම. අන්න පරීක්ෂාවේදී අහුවෙච්ච නැති වැරදි නිවැරදි කිරීම. ඒකත් යු පද්ධති නඩත්තු යු. ඔන්න මම මේ ටික දැම්මා. A සිට G ලේබල් වල ඇති කුමන ක්‍රියාකාරකම් P සිට U මගින් දක්වා ඇති අවධි වලට ගැලපෙන්නේ ද හඳුනාගෙන ගැලපෙන ලේබල් යුගල ලියන්න. පුළුවන් නේද? බලන්න මම ඔන්න ගැලපෙන ලේඛන දැම්මා. හරිද කියලා බලන්න ඔයාලත් කියලා බලන්න. එකලා ලියන්න තියෙන මෙතනනේ. කොහොමද ලියන්නේ? මේ ඇවිල්ලා ලකුණු 10ක ප්‍රශ්නයක් ඈ. ඉතින් ඒට නැත්තම් මෙහෙම ලියන්නත් පුළුවන් නේ. T කියන එක T කියන එකට අදාළයි A. ඊළඟට R කියන එකට අදාළයි B. P කියන එකට අදාළයි C D E. C D E කියන කොටස් P ට අදාළයි. U ට අදාළයි F සහ G. right ඊට පස්සේ දෙක තොරතුරු හා සංවේදන තාක්ෂණ ශාස්ත්‍රයේ ඇති රැකියා අවස්ථා තුනක්. එක ලියන්න බෑ තාම. මේක මේ ලියන්න මේක 6 වෙනි පාඩම කරලා ඉන්න ඕනේ. ඔයාලා ලියන්න පුළුවන් graphic designer, network administrator, computer software engineer ඒවා ලියන්න පුළුවන් ඉතින් නේ. ලියන්න නම් පුළුවන් software engineer, graphic designer, software engineer, hardware engineer වගේ ලියන්න පුළුවන්. ඉහත පහත XYZ ලෙස ලේබල් කර ඇති ප්‍රකාශ මගින් මුදුකාංග පරීක්ෂා කිරීමේ ප්‍රරූප තුනක් දැක්වේ. මුදුකාංග පරීක්ෂා කරන අහනවා. මුදුකාංග වල එක් එක් කොටස් වල වෙන වෙනම ආදාන ලබා දී එක් එක් කොටස් ඒකක පරීක්ෂාව කියන්නේ නේ. එක් එක් කොටස් කියපු ගමන් මතක් වෙන්නේ ඒකක පරීක්ෂාව. එම කොටස් නියමාකාර ක්‍රියාවලියෙන් පසුව නිවැරදි ප්‍රතිඵල ලැබෙන දේ පරීක්ෂා කිරීම. පද්ධතිය භාවිතය සඳහා යෝග්‍ය වන්නේ දැයි අන්ත පරිශීලකයන් විසින් පරීක්ෂා කරයි. අන්ත end users කියලා කියන්නේ ඇත්ත පරිශීලකයෝ. මේ අන්ත පරිශීලක කියන්නේ අන්ත කියවනේ අන්තයෝ කියලා එහෙම නෙමෙයි. මේ තියෙන්නේ මේ ඇත්තම පරිශීලකයෝ. ඇත්තම අය. කියන්නේ ඇත්තටම සිස්ටම් එක භාවිතා කරන කට්ටිය විසින් පරීක්ෂා කරනු ලැබේ. මේ තියෙන ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ඇයි මුදුකාංගේ එක් එක් කොටස් සංයුක්ත කර ඒවා එක්කල විට නිවැරදිව ක්‍රියාත්මක වන්නේ දැයි පරීක්ෂා කරේ. මේ තියෙන සමස්ත පරීක්ෂාව. මේ තියෙන ඒකක පරීක්ෂාව. මේ තියෙන්නේ ප්‍රතිග්‍රහණ. මේ තියෙන්නේ ඒක පරීක්ෂා ප්‍රතිග්‍රහණ පරීක්ෂා. මේ තියෙන සමස්ත පරීක්ෂා. පහත දී ඇති ලයිස්තුවේ නිවැරදි පරීක්ෂා කිරීමේ ප්‍රරූපය හඳුනාගෙන x සිට y z එක් එක් ලේබලේ ඉදිරියේ නිවැරදිව පරීක්ෂා කරලා ලියන්න. ඔය ලීලා ඉවරයි එකම. ගාන කිව්වද ලීලා ඉවරයි. පාර්ට් B 2017 පුස්තකාල තොරතුරු පද්ධතියක් ගැන තියෙනවා. පුස්තකාල තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමට දාලා පහත දක්වා ඇති සංසිද්ධි සලකා බලන්න. පුස්තකාල කටයුතු කළමනාකරණය කර ගැනීම සඳහා නව තොරතුරු පද්ධතියක් හඳුන්වා දීමට පුස්තකාලාධිපතිවරයා යෝජනා කරන්නු. අන්වර් අන්වර් කියන පුද්ගලයා යෝජිත පද්ධතියේ අවශ්‍යතාවය හඳුනාගත්තලු. අවශ්‍යතාව පළවෙනි පියවර මේ තියෙන්නේ. අන්වර කියන එක්කනා යෝජිත පද්ධතියේ අවශ්‍යතාවය හඳුනාගත්තා කියන්නේ මේ පළවෙනි පියවර. අනතුරුව ඔහු අවශ්‍යතාව සපුරාලන පරිදි පද්ධතිය සැලසුම් කරා. අන දෙවෙනි පියවර. පද්ධතියක් සැලසුම් කරා දෙවෙනි පියවර. කොටක් ගාලා highlight කරගන්න. අවශ්‍යතාව හඳුනාගත්ත පළවෙනි පියවර. දැන් පාඩම් තියෙන්න ඕනේ අවශ්‍යතාව හඳුනා ගැනීම, සැලසුම් කිරීම, අන්වර්ගයේ සැලසුම පාදක කරගැනීමෙන් මාළිනී මුදුකාංගයේ නිපදවී වූ ආය. අන්න විසඳුම් කේතකරණය. ක්‍රිෂ්ණා විසින් මුදුකාංග පරීක්ෂාවක් සිදු කරා. ටෙස්ට් කරා, පරීක්ෂාවක් කරා.
සමන් විසින් මෙම පද්ධතිය පුස්තකාලයේ ස්ථාපනය කරා. මාස කිහිපයකට පසු මාළනී නව පද්ධතිය ඇති ගැටලු කිහිපයක් निराකරණය කරා. අතිරේක වාර්තා දෙකක් මුද්‍රණය කර ගැනීම සඳහා මුද්‍රකාංගයේ වෙනස්කම් කරා. ඔන්න දැන් ওই ටික හයිලයිට් කරගත්ත කියන්නේ ප්‍රශ්නෙට උත්තර ලියලා ඉවරයි. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ කේතන අධීරය සඳහා හවුල් වී ඇත්තේ කවුද? කවුද? මාළනීනේ මේ මුදුකාංගයේ නිපදවුවා. මාළනී ලකුණු 10ක ප්‍රශ්නයක් මේ මාළනී. සමන් විසින් ඉටු කර ඇත්තේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ කුමන අධීරද? කවුද සමන්? කෝ සමන් නේ. සමන් විසින් මෙම පද්ධතිය පුස්තකාලයේ ස්ථාපනය කරා. එහෙනම් පද්ධති පිහිටුවීමනේ. පද්ධති පිහිටුවීම සමන් කරේ පද්ධති පිහිටුවීම. ක්‍රිෂ්ණා විසින් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ කුමන අධීර ඉටු කර ඇද්ද? ක්‍රිෂ්ණා විසින් මෘදුකාංග පරීක්ෂාවක්. මොකද්ද ක්‍රිෂ්ණා කරලා දෙන්නේ මේ? ක්‍රිෂ්ණා විසින් මෘදුකාංග පරීක්ෂාවක් කරලා දිනවා. එහෙනම් පද්ධති පරීක්ෂාව. දැන් විසඳුම් පරීක්ෂාව. විසඳුම් පරීක්ෂාව. ඊළඟට යෝජිත පද්ධතියේ අවශ්‍යතා වටහා ගැනීම සඳහා අන්වරට භාවිතා කළ හැකි එකින් එකට වෙනස් ක්‍රමවේද. ඔන්න අවශ්‍යතා වටහා ගැනීමට භාවිතා කරන්න පුළුවන් එකින් එකට වෙනස් ක්‍රමවේද මොනවද? සම්මුඛ සාකච්ඡා, නිරීක්ෂණය, වාර්තා හා ලිපිගුණ පරීක්ෂාව, මූල ආදර්ශ භාවිතය. බලන්නකො ඕලෙල් පේපර් එකේ ලකුණු ගන්න තියෙන ලේසි ක්‍රමය. පුස්තකාලයේ පවතින පරිගණකවල මෙම නව පද්ධතිය ධාවනය කළ හැකි බව අන්වර තහවුරු කරගනි. මෙහිදී ඇගීමට ලක් කර ඇත්තේ කුමන ශක්තිතාවයේද? ඒක නම් ශක්තිතාවය කියන එක නම් ඔයාලට කරන්න නෑ. මම හිතන්නේ ඕකේ ওই ප්‍රශ්නෙට ලකුණු දීලා 2017. මොකද ශක්තිතාවය කියන එක ඔයාලට උගන්වන්න නෑ ඕලෙවල් වලදී. මාකිස් ස්කීමේ පොඩ්ඩක් මම ඒක වලලා කියන්න. දැන් අත තියෙන 2017 මාකිස් ස්කීම් එක. ඒකට සාමාන්‍ය ලකුණු වැත්තට ඇවිල්ලා තියෙන ලකුණු ලකුණු එකක ප්‍රශ්නයක්. මේකට එන්න ඕනේ මේ පරිගණකවල ඒ කියන්නේ මේ තාක්ෂණික හැකියාව තියෙනවද කියලා බලන එක මේ කරන්නේ. තාක්ෂණික හැකියාව තියෙනවද කියලා බලන එක කරන්නේ. ඒකට එන්න උත්තරේ තාක්ෂණික ශක්තිතාවය කියලා ඉන්නේ. ඒක ඇත්තටම කරන්න නෑ ඔයාලට. තාක්ෂණික ශක්තිතාවය. right. දැන් මොකද හිතන්නේ මේ පාඩම ගැන?